ආයිබෝම් පුතේ හැමෝටම දැන් අපිට මේ වර්තමාන තත්ත්වයට එක්ක අපිට සාමාන්‍ය විදිහට පන්ති කරන්න පුළුවන් දවසක් ගැන තාම හරියටම නිශ්චිතව නැති හින්දා පාසල් පටන් ගන්න දවසක් පන්ති පටන් ගන්න දවසක් තාම හරියට නිශ්චිතව නැති හින්දා ඕගොල්ලන්ගේ පන්තියත් ඔන්ලයින් ක්‍රමයට කරගෙන යන්න දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා. එතෙන්දි පුතේ අපි උත්සාහ කරන්නේ පන්තියේ ඕගොල්ලන්ට පාඩම අපි උගන්වන විදිහටම ටියුට් එකට අනුව එහෙම නැත්නම් නිබන්ධනයට අනුව අපි පාඩමේ කටයුතු ටික ඉස්සරහට කරගෙන යනවා. ඕගොල්ලන්ට ටියුට් එක ළඟ තියාගෙන ටියුට් එකේ නෝට් එක සම්පූර්ණ කරගන්න ගමන් අර පන්තියේ ඉගෙන ගත්තා වගේම තමයි මේ ටික සාමාන්‍ය විදිහට කරගෙන ගිය හැකි. ඉතින් පුතේ දැන් මෙතෙන්දී ඕගොල්ලන්ට ආයතන මට්ටමින් දැන් අපේ රත්නපුරේ ක්ලාස් වෙන ළමයින්ට රත්නපුර තක්ෂිලාවත් එක්ක සම්බන්ධ වෙලා අවිස්සාවේල්ලේ ක්ලාස් වෙන ළමයින්ට ශ්‍රී සුමන ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා බලංගොඩ ක්ලාස් වෙන ළමයින්ට නාලන්දාව ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඒ හැම ආයතනයකම තියෙනවා වෙබ්සයිට් නිර්මාණය කරලා ඒ වෙබ්සයිට් වලට අපි අපේ මේ විදිහට පාඩම් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ටයිම් ටේබල් අපි ආයතනය හරහා ලබා දෙනවා. ඒ ටයිම් ටේබල් එක අනුව සුදුසු වෙලාවක් ඕගොල්ලෝ තෝරගෙන ගෙදර නිදහසේ ඉන්න ගමන් පාඩම් කරන්න පුළුවන් පරිසරයකට ගිහිල්ලා පන්තියේ කරනවට වඩා හොඳට පාඩම තේරුම් ගන්න පුළුවන් ආකාරයට අපිට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හරිද? එතකොට මට මතක විදිහට පුතේ ඕගොල්ලන්ට 22 ළමයින්ට මම අවසාන වශයෙන් කතා කර හිටියේ අපි දෙවෙනි ටියුට් එක අලුත් ටියුට් එක ඕගොල්ලන්ට දීලා තිබ්බේ. පළවෙනි පාඩමත් එක්ක පළවෙනි ටියුට් එකේ වැඩ ටික අපි ඉවර කරානේ. ඊට පස්සේ දෙවෙනි නිබන්ධනේ දෙවෙනි ටියුට් එකේ මම ඕගොල්ලන්ට දීලා තිබ්බේ ඒකේ සමාජ වගකීම් කියන මාතෘකාව, තිරසර සංවර්ධනය කියන මාතෘකාව, ආචාර ධර්ම කියන මාතෘකාව. මට මතක විදිහට සමාජ වගකීම් කියන මාතෘකාව අපි කතා කරා ටිකක්. ඒකේ තව ටිකක් තියෙනවා කතා කරන්න. හරිද? තිරසර සංවර්ධනය කියන මාතෘකාව තමයි චුට්ටක්වත් කතා නොකරපු මාතෘකාවකට තියෙන. දැන් මම සමාජ වගකීම් වල ඉඳලම පටන් ගන්නවද කියලායි තිරසර සංවර්ධනයෙන් පටන් ගන්නවද කියලායි තමයි පොඩ්ඩක් කල්පනා කරේ. මොකද ඕගොල්ලන්ට දැන් සමාජ වගකීම් කොටස කරපු නිසා ඒ ටික ආයි මගේ මේ වීඩියෝ එකකින් කරන එකේ ඕගොල්ලන්ගේ ඩේටා ටිකක් අපත යන කතන්දරයක් තියෙනවා. හැබැයි එකපාරට තිරසර සංවර්ධනයෙන් අපි පටන් ගන්න පුළුවන්. ඕගොල්ලන්ට එතකොට අර සමාජ වගකීම් කොටස නැවත මතක් කරන්න පුළුවන් ආයි පන්ති පටන් ගත්තට පස්සේ. නැත්නම් ඕගොල්ලන්ගේ ඩේටා සහ ඕගොල්ලන්ගේ කාලයේ අපරාධ නිසා. අපි පුතේ මෙහෙමයි මේ පාඩමේ ප්‍රධාන මාතෘකා තියෙනවා තුනක්. එකක් තමයි සමාජ වගකීම් කියන මාතෘකාව. දැන් පොඩි හැඳින්වීමක් කරමුකෝ. සමාජ වගකීම් කියන එකෙන් අපි මොකද්ද කතා කරේ? අපි කිව්වා ව්‍යාපාර කරද්දී තමන්ගේ අයිතිකරුවගේ ලාභය ගැන විතරක් හිතන්න එපා. හැමෝටම සාධාරණයක් වෙන විදිහට ව්‍යාපාරයක් කරන් යන්න පුළුවන් නම් අන්න ඒක තමයි සමාජ වගකීමක් ඇතුව ව්‍යාපාර කරනවා කියලා කියන්නේ. එතකොට තමනුත් ලාභ ලබන්න ඕනි. ඒ ලාභෙන් සමාජයට උදව්වක් කරන්නත් ඕනි. එහෙම නැත්නම් අනිත් අයටත් අසාධාරණයක් නොකර හැමෝටම සාධාරණයක් වෙන විදිහට ව්‍යාපාර කරන් යන්න කියලා කතාවක් තමයි සමාජ වගකීම් කියන මාතෘකාව ඔස්සේ කතා කරගෙන ආවේ. එතෙන්දී අපි කියලා දුන්න සමාජ වගකීම් ඉටු කරද්දී ප්‍රධාන වශයෙන් කාටද මොන පාර්ශවයන් 4 ගැනද අපි හිතන්න ඕනි. අපි කිව්වා පරිසරයට සාධාරණයක් කරන්න ඕනි. සේවකයෝ වෙනුවෙන් සාධාරණයක් කරන්න ඕනි. ගනුදෙනුකරුවන්ට සාධාරණයක් කරන්න ඕනි. අපේ අයිතිකරුවන්ට අපි සාධාරණයක් කරන්න ඕනි. එතන 4ක් කියලා දුන්නා. ඊළඟට සමාජයට වැඩිපුරම නරක බලපෑම් ඇති කරපු ව්‍යාපාරික බලවේග 4ක් දුන්නා. ව්‍යාපාර අතර තරඟය නිසා අපිට ගොඩක් නරක බලපෑම් ආවා. ගෝලීකරණය නිසා නරක බලපෑම් ආවා. විද්‍යුත් ව්‍යාපාර නිසා නරක බලපෑම් ආවා. පරිසර දූෂණය නිසා නරක බලපෑම් ආවා. මෙතන 4යි. අතන සමාජ වගකීම් ඉටු කළ යුතු පාර්ශවයන් 4ක් කියලා දුන්නා. ඊළඟට ඔය එක් පාර්ශවයන් වෙනුවෙන් අපි ඉටු කරන්න ඕනි මොන වගේ වගකීම්ද කියලා අපි සාමාන්‍යයෙන් 4 ගානේ වගේ ලියාගත්තා. පරිසරය වෙනුවෙන් මොනවද ඉටු කරන්න ඕනි සමාජ වගකීම් කියලා එතන ටිකක් ලියාගත්තා. අයිතිකරුවෝ වෙනුවෙන් මොනවද ඉටු කරන්න ඕනි වගකීම් කියලා එතන ටිකක් ලියාගත්තා. සේවකයෝ වෙනුවෙන් ඉටු කරන්න ඕනි වගකීම් මොනවද කියලා එතන අපි ටිකක් ලියාගත්තා. ඔන්න ඔය ටික තමයි දැන් අපි කතා කරලා ඉවර කරේ. දැන් අලුත් මාතෘකාවෙන් අපි පටන් ගමු පුතේ. එතකොට දැන් ඕක ඔය සමාජ වගකීම් කොටසේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්
අපිට ආයි පන්ති පටන් ගත්ත දවසක ඒ ටික නැවත සාකච්ඡා කරන්න පුළුවන්. මං හිතන්නේ අර සමාජ වගකීම් කොටස ඔක්කොටම කරලා ඉවර වුණාට දැන් අර මතක නැති ප්‍රශ්නයක්නේ තියෙන්නේ. අවසාන වශයෙන් සමාජ වගකීම් වල ප්‍රතිලාභ ටික මතක තියාගන්න. ඊළඟට සමාජ වගකීම් වල තව වැදගත් දෙයකට තියෙන්නේ ඔව් එච්චරයි. හරි. දැන් තියෙනවා මේක විශේෂම මාතෘකාවක් වෙන්නේ පුතේ අලුත් සිලබස් එක 2019 ළමයින්ගේ ඉඳලා ක්‍රියාත්මක වෙන අලුත් විෂය නිර්දේශයට එකතු කරපු අලුත් මාතෘකාවක් මේක. එතකොට මේ මාතෘකාව මුලින්ම ළමයින්ට එන්නේ 2019 ළමයින්ට මේක උගන්වන්නේ. ඊළඟට 2020 ළමයින්ට. ඊළඟට 2021 ළමයින්ට. ඊළඟට 2022 ඕගොල්ලන්ට. කියන්නේ ඕගොල්ලෝ තමයි මේ මාතෘකාව ඉගෙන ගන්න 4 වෙනි බැච් එක. ඒ නිසා මේක අනිත් එක ලෝකයේම මේ වෙලාවේ අවධානය යොමු කරලා තියෙන ප්‍රායෝගික පැත්තක්. තිරසාර සංවර්ධනය. එහෙම නැත්නම් දරණීය සංවර්ධනය. ඒක තමයි ඔයගොල්ලන්ට දැන් මේ අලුතෙන් සිලබස් එකට දාලා තියෙන අලුත් මාතෘකාව. මොකද්ද තිරසාර සංවර්ධනයක් කියලා කියන්නේ? මොකද්ද දරණීය සංවර්ධනය? එහෙම නැත්නම් මේ තිරසාර සංවර්ධනය කියලා කියන්නේ? දැන් පුතේ මේ ලෝකේ හැම රටක්ම වගේ මෙච්චර කාලයක් මේ වර්තමානයේ දක්වාම ඉලක්ක කරේ හැම වෙලේම සංවර්ධනය කියන දේ. වර්ධනයක් කියන දේ, සංවර්ධනයක් කියන දේ. හැමෝම බැලුවේ අර රටක් විදිහට ආර්ථිකය දියුණු කරගන්න, ආර්ථිකය වර්ධනය කර ගැනීමක් ගැන විතරයි හිතුවේ. මේකෙන් උනේ පුතේ මේකයි. මිනිස්සු එතෙන්ට නම් ආවා. ඒ කියන්නේ ආර්ථික වර්ධනයකට කියන දෙයට ආවා. රටවල් විදිහට දියුණු වුණා කියන දේ වුණා. සංවර්ධනය වුණා කියන දේ වුණා. දැන් නිකමට හිතන්න ඕගොල්ලෝ දැන්ට ජීවත් වෙන ගම ගැන හිතන්නකෝ. ඕගොල්ලන්ගේ ළඟම ටවුන් එක ගැන හිතන්න. සමහර විට ඕගොල්ලන්ගේ සීයා එහෙම නැත්නම් ආච්චි ජීවත් වෙලා ඉන්නවනම් එයාගේ කාලේ මේ ටවුන් එක තිබ්බ විදිහ එයා සමහර වෙලාවට කියනවා. ඉස්සර ඔහොම නෙමෙයි තිබ්බේ. ඉස්සර මෙතන මහා විශාල කැලයක් තිබ්බේ. ඉස්සර මේ වගේ මේ පාරවල් තිබ්බේ නැහැ. අපි ආවේ අඩි පාරක. ඉස්සර මෙච්චර ගෙවල් තිබ්බේ නැහැ. මේ මෙතන මේ වගේ මෙහෙම කැලයක් තිබ්බේ. ඔහොම කියලා මේ මිනිස්සු කියනවා. ඒතර මේ මිනිස්සු ඒත් එක්කම දකිනවා ඒ කාලේ වගේ නෙමෙයි දැන්. මේ ගම සෑහෙන දියුණු වෙලා. මේ ටවුන් එක සෑහෙන දියුණු වෙලා. ඒ මොකද ඒගොල්ලෝ ඒක දකිනවා. හැබැයි පුතේ අන්න එතෙන්දී ඒගොල්ලන්ට නොපෙනිච්ච පැත්තක් තියෙනවා. ඒගොල්ලෝ දැක්කේ ඒගොල්ලන්ගේ කාලේ නොතිබිච්ච ගොඩක් දේවල් අපිට දැන් ලැබිලා තියෙනවා කියන එකනේ. ඒ කාලේ කැලවල් තිබ්බ තැන්වල දැන් ලස්සන ගෙවල් තියෙනවා, බිල්ඩින් තියෙනවා. ඒ කාලේ අඩිපාරවල් තිබ්බ තැන්වල දැන් කාපට් පාරවල් තියෙනවා. ඒ කාලේ ගමටම එක කඩයක් තිබ්බට දැන් කඩවල් ගොඩක් තියෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ කියනවා ඉස්සර වගේ නෙවෙයි දැන් මේ ගම දියුණු වෙලාලු. සංවර්ධනය වෙලාලු. හැබැයි ඒගොල්ලෝ නොදකපු පැත්ත ගැන පොඩ්ඩක් හිතන්නකෝ. ඒගොල්ලෝ දැකපු පැත්ත හරි. අපේ එහෙම දියුණුවක් තියෙනවා. හැබැයි පුතේ මතක් කරන්න ඒගොල්ලන්ගේ කාලේ ඒගොල්ලන්ට තිබ්බ පිරිසිදු ජලය දැන් අපිට බොන්න තියෙනවද? ඒගොල්ලන්ගේ කාලේ තිබ්බ අර නිස්කලංක ගැමි පරිසරය දැන් ගමේ තියෙනවද? ඒගොල්ලන්ගේ කාලේ වගේ පිරිසිදු ජලය අපිට දැන් නාන්න තියෙනවද? උල්පත් ජලය. ඒගොල්ලන්ගේ කාලේ වගේ පිරිසිදු වාතාශ්‍රය අපිට දැන් එළියට බැස්සහම තියෙනවද? ඒ වගේ පිරිසිදු විෂ රහිත හිරු එළියක් අපි දැන් අපිට එහෙම ලැබිලා තියෙනවද? අර පරිසරයේ හිටපු වන සතුන් ඒගොල්ලෝ එහෙම කියනකොටම අපි ඇහුවොත් ඉස්සර මේ වගේද මේ අපේ ගෙදරට මේ මෙහෙම කුරුල්ලෝ අනම්මනම් මේ වගේ සත්තු එහෙම මෙහෙමද හිටියේ කියලා. නෑ ඒ කාලේ මීට වඩා වනසතුන් ගොඩාක් ඒගොල්ලෝ දකින්න ඇති. සමහර විට ඒගොල්ලන්ගේ කාලේ ඒගොල්ලෝ ඒ දැකපු වනසතුන් මේ ලස්සන සත්තු ගහකොළ අද අපිට දකින්නවත් නැතුව ඇති. හරි. අන්න ඒක තමයි පුතේ මිනිස්සු දැකපු නැති පැත්ත. මේක අපි විතරක් නෙවෙයි ලෝකේ හැමෝටම නොපෙනිච්ච පැත්ත සහ පෙනුනත් ගණන් ගත්තේ නැති පැත්ත. එකක් තමයි මේ ගැන එච්චර හිතුවේ නෑ. අනිත් එක ගොඩක් අයට මේක එච්චර අවධානයක් නෑ. හැමෝම බැලුවේ දලදේශීය නිෂ්පාදනය වැඩි කරගන්න. රටේ නිෂ්පාදනය වැඩි කරගන්න. පිටරට සල්ලි ටික මේ රටට එන එක වැඩි කරගන්න. රටේ පාරවල් ටික හොඳට හදන්න. ගොඩනැගිලි ටික හොඳට හදන්න.
ඒ කියන්නේ හැම පැත්තෙම ගියේ සංවර්ධනයකට විතරයි. මේකෙන් වෙච්ච ප්‍රතිඵලය තමයි අපිට ගොඩක් දේවල් අද වෙනකොට අහිමි වෙලා තියෙනවා. අර අපේ සීයලා අපේ ආච්චිලා ඒගොල්ලන්ගේ කාලේ තිබ්බ නැති දේවල් අපිට තියෙනවා කියලා ඒගොල්ලෝ දැකලා අපි දැන් දියුණුයි කියලා කිව්වට අර මං කියපු දේවල් සියල්ල අපිට මේ වෙද්දි නැති වෙලා තියෙනවා. පිරිසිදු ජලය, නිෂ්කලංක පරිසරය, ඒ විතර නෙවෙයි පුසේ මිනිස්සුන්ගේ හැදියාව. එහෙම නැත්තම් manussකම් කියන ඒවා. අපේ ආච්චිලා සීයලාගේ කාලෙත් එක්ක බැලුවොත් එහෙම දැන් අපේ પરම්පරාව වෙනකොට ඒගොල්ලන්ට සාපේක්ෂව පුතේ අපි සෑහෙන නැහැදිච්ච අය. පිරිහිච්ච මිනිස්සු. ඒගොල්ලන්ට සාපේක්ෂව. ඒ මොකද අපිට ඒගොල්ලන්ගේ තරම් ಗುಣධර්ම සාරධර්ම දැන් අපි ළඟ නැහැ. වැඩි හිටියන්ට සලකන ඒවා, කාන්තාවන්ට ගරු කරන ඒවා, එතකොට ගුරුවරුන්ට ගරු කරන ඒවා, අඩුතරමේ ගෙදරින් එනකොට අම්මට තාත්තට වැඳලා ගෙදරින් එළියට බහින ඒවා. ළමෙක් පොතක් අතර ගත්තත් සමහර ළමයි අපි දැකලා තියෙනවා පන්තියේදීත් ඒ පොතට වැඳලා අතර ගන්නවා. පොතක් බිම වැටුනොත් ඒකට වැඳලා ආයි අතර ගන්නවා. මේවා අපිටත් පොඩි කාලේ අපේ දෙමව්පියෝ කියලා දීපු සමහර දේවල්. හැබැයි අද වෙනකොට මං කියන්නේ මේවා සෑහෙන දුරට පිරිහිලා තියෙනවනේ. හරිද? ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ මිනිස්සුන්ගේ හැදියාව, සංස්කෘතිය, සිරිත් වලට ගරු කිරීම, ආගමකට දහමකට ලැබිව ජීවත් වීම මේ කිසි දෙයක් දැන් මිනිස්සු ගාව නැහැ. ඒ කියන්නේ ඒ පැත්තෙනුත් අපිට ගොඩක් දේවල් අහිමි වෙලා. ස්වභාවික පරිසරයේ පැත්තෙන් ගත්තත් ඒ කාලේ තිබ්බ ගොඩක් දේවල් මේ වෙද්දී අපිට නැති වෙලා. මේක අපිට කියන්නේ මේ අපිට අපේ රටට විතරක් බලපාපු ප්‍රශ්නයක් නෙවෙයි. අන්න ඒ හින්දා පුතේ දැන් ලෝකේ ගොඩාක් රටවල් යොමු වෙලා තියෙනවා. මෙන්න මේ තිරසාර සංවර්ධනයකට තමයි අපි යන්න ඕනි කියන තැනට. අපි යන්න ඕනි දරණීය සංවර්ධනයකට කියන තැනට. මොකද්ද මේ තිරසාර සංවර්ධනය? මොකද්ද දරණීය සංවර්ධනය කියන්නේ? මේකෙන් කියන්නේ මේකයි. වර්තමානයේදී සම්පත් පරිභෝජනය කරනකොට අනාගත પરම්පරාවට ඒව පරිභෝජනය කරන්න තියෙන අයිතිය උල්ලංඝනය කරන්න එපා කියන එක. සරල භාෂාවෙන් තේරුම් ගන්න බලන්න. වර්තමානයේදී අපි අපේ අවශ්‍යතාව මොනවා ඉටු කරගන්නවනේ. ඒ ඉටු කරගන්නකොට අපි සම්පත් භාවිතා කරනවනේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය මේ සියලු ආකාරයේ සම්පත් අපි භාවිතා කරනවා. ඒ සම්පත් භාවිතා කරද්දී අපිට කියනවා ඔයා සම්පත් භාවිතා කරන්න. හැබැයි අනාගත પરම්පරාවට ඒ සම්පත් භාවිතා කරන්න තියෙන අයිතිය උල්ලංඝනය කරන්න එපා. අපේ අතීත මිනිස්සු කරපු වැඩවලින් දැන් අපිට මෙහෙම වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒ කාලේ කවදාවත් හිතුවනම් ඒගොල්ලන්ගේ කාලේ ඒගොල්ලෝ ඒ සම්පත් පාවිච්චි කරද්දී අපි ගැන හිතුවනම් අපිට අද මෙච්චර සම්පත් ඌනතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ කාලේ ඒගොල්ලෝ හිතුවනම් ස්වභාවික ලස්සන ගැමි පරිසරය අපේ අනාගත પરම්පරාවට තියන්න ඕනි කියලා ඒගොල්ලෝ කවදාවත් තිබ්බ කැලෑ කපලා තිබ්බ කුඹුරු ගොඩ කරලා ගෙවල් අපිට හදන එකක් නැහැ. ඒතකොට ඕගොල්ලෝ හිතා එහෙමනම් ඉතින් අපි අර ගල්යුගයේ වගේ ජීවත් වෙන්න වෙනවනේ. අපිට ඒතකොට අර දියුණුවක් කියලා දෙයක් නැති වෙනවනේ. නෑ මෙතන කියන්නේ එහෙම නෙවෙයි. සම්පත් පාවිච්චි නොකර ඉන්න බෑ. සම්පත් පාවිච්චි කරන්න වෙනවා. අපිට කියන්නේ අනාගත પરම්පරාවට ඒව පාවිච්චි කරන්න තියෙන අයිතිය උල්ලංඝනය කරන්න එපා. වර්තමානයේදී ගන්නවා නම් අනාගත પરම්පරාවටත් ඒව නැවත ඇති වෙන තත්වයක් ඇති කරන්න. ගස් කපා ගන්න ඕන නම් ගස් කපා ගන්න. හැබැයි තව ගස් හිටවල තියන්න. මාළු අල්ලගෙන කන්න ඕන නම් දැන් ඉන්න මාළු ටික අල්ලගෙන කෑවට හරි අනාගත પરම්පරාවට කන්නත් අපි මාළු බෝ කරන වැඩසටහන් ටිකකුත් කරන්න ඕනේ. එතකොට අපි සංස්කෘතිය අනුව නව විලාසිතාවලට වගේ දේවල් වලට යොමු වුණාට කමන්නේ. හැබැයි අනාගත પરම්පරාව තුල තියෙන හැදියාව සාරධර්ම ගුණධර්ම නැති වෙන තත්ත්වයට පත් කරගන්න එපා. ඔන්න ඔය විදිහට මෙතන කියන්නේ. අතීතයේ හිටපු මිනිස්සු අපි ගැන හිතලා නෙවෙයි ඒගොල්ලෝ සම්පත් ඒ කියන්නේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒක නිසා තමයි ඒගොල්ලන්ගේ කාලේ හිටපු ලස්සන වනසත්තු දැන් අපිට දකින්න නැත්තේ. ඒගොල්ලන්ගේ කාලේ තිබ්බ වටිනා ගස් කොළන් දැන් අපිට නැති වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ කාලේ තිබ්බ පිරිසිදු ජලය දැන් අපිට නාන්න නැති වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ කාලේ ඒගොල්ලෝ බීපු පිරිසිදු ජලය අපිට දැන් බොන්න නැති වෙලා තියෙනවා. ඒගොල්ලෝ අවුවේ කුඹුරු වැඩ කරා, හේන් වැඩ කරා. අද තියෙන අවුවේ අපි පැය භාගයක් හිටියොත් එහෙම හැම රන්වන් පාට වෙනවා. ඒ කියන්නේ විෂ හිරු කිරණ පොළොවට එනවා. ඒ කියන්නේ අපිට ඒගොල්ලන්ගේ කාලේ තිබ්බ ගොඩක් දේවල් දැන් මේ වෙද්දි නැති වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් අපිත් මේ යන විදිහටම ගියොත් ඒගොල්ලන්ගේ කාලේ ඒගොල්ලෝ කරපු දෙයින් දැන් අපි ඒකේ අත්විඳිනවනේ. වර්තමාන પરම්පරාව හැටියට අපිත් මේ යන විදිහටම ගියොත් වෙන්නේ පුතේ ඊළඟ අපේ પરම්පරාවන් වලට මේ තරම් දෙයක්වත් ස්වභාවික දේවල් පරිභෝජනය කරන්න නැති වෙනවා. අන්න ඒ නිසා තමයි කියන්නේ වර්තමානයේදී සම්පත් පාවිච්චි කරන්න
අනාගත પરම්පරාවටත් ඒව පාවිච්චි කරන්න ඉඩ තියන්න. හරි. හරි ලියා ගන්න පුතෝ. එතකොට දැන් තිරසර සංවර්ධනයේ නිර්වචනය ලියා ගන්න. ඊට කලින් චුට්ටක් ඔය උඩ තියෙන විස්තරේ කියවන්නකෝ මාත් එක්ක. සංවර්ධනය යන සංකල්ප ඔයගොල්ලෝ ටියුට් එක බලා ගන්න. සංවර්ධනය යන සංකල්පයට තවත් පැතිකඩක් එකතු වීමෙන් තිරසාර සංවර්ධනය යන අදහස ඉදිරිපත් වී ඇත. එම අලුත් පැතිකඩ වන්නේ තිරසාර සංවර්ධනයයි. සංවර්ධනය මැනීම සඳහා යොදාගත් සාම්ප්‍රදායික දත්තවලදී වායුගෝලය, ඕසෝන් ස්තරය, ෆොසිල ඉන්ධන වැනි වටිනා පාරිසරික සම්පත් කෙරෙහි ඇති කරන බලපෑම සැලකිල්ලට නොගැනේ. එමෙන්ම සංවර්ධන ක්‍රියාවලියේදී පිරිසිදු වාතය, දර්ශනීය ගම්බද පරිසරය, ජෛව විවිධත්වය වැනි පාරිසරික සම්පත් වලට සිදුවන හානිය සැලකිල්ලට නොගැනේ. අර දැන් මම කලින් කිව්වා වගේ මේකෙදි වෙන්නේ උනේ අපි සංවර්ධනය කියන දෙයට ගියා. ඒ සංවර්ධනය මනින මිනුම්වලදී එහෙම නැත්නම් සංවර්ධන ඉලක්කවලට යද්දී අපි බැලුවේ නෑ මෙන්න මේවට වෙන බලපෑම. ලස්සන ගම්බද පරිසරය, ස්වභාවික වාතයට, පිරිසිදු ජලයට මෙන්න මේ දේවල් වලට වෙන බලපෑම ගැන අපි එච්චර සලකා බැලීමක් කරේ නෑ. අපගේ වර්තමාන ආර්ථික ක්‍රියාකාරකම් අනාගත પરම්පරාව කෙරෙහි ඉතා අහිතකර අන්දමින් බලපෑ හැකියි. මිනිස් ක්‍රියාකාරකම් හමුවේ ජෛවගෝලයේ පවත්නා නිෂ්පාදන හැකියාව දිගුකාලීනව අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව අවධාරණය කිරීමට තිරසාර සංවර්ධනය කියන සංකල්පය ලෝකේ රටවල් ගොඩනගාගෙන තියෙනවා. ඉතින් අර අපි කරපු පැහැදිලි කිරීම අනුව ඔයගොල්ලන්ට යමක් දැන් තේරුම් ගන්න පුළුවන් මේකෙන් වෙන්නේ වර්තමානයේදී අපිත් අර මේ යන විදිහටම සම්පත් පරිභෝජනය කරගෙන ගියොත් අපේ ඊළඟ પરම්පරාවන් වලට අනාගත પરම්පරාවන් වලට මේ තරම්වත් සම්පත් පරිභෝජනය කරන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. උල්ලංඝනය වෙනවා. අන්න ඒ නිසා තමයි පුතේ දැන් මේ තිරසාර සංවර්ධනය කියන සංකල්පයක් ක්‍රියාත්මක කරන්න ලෝකේ රටවල් උත්සාහ කරගෙන ඉන්නේ. ලියන නිර්වචනය මෙහෙම අනාගත પરම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය. අනාගත પરම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය. අනාගත પરම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය නොකරමින් වර්තමාන අවශ්‍යතා ළඟා කරගන්නා වූ සංවර්ධනය වර්තමාන අවශ්‍යතා ළඟා කරගන්නා වූ සංවර්ධනය තිරසාර සංවර්ධනයයි. ළඟා කරගන්නා වූ සංවර්ධනය තිරසාර සංවර්ධනයයි. හරිනේ. එතකොට අපේ සරලම භාෂාවෙන් ගත්තොත් තිරසාර සංවර්ධනය කියන්නේ කාලයක් පවතින සංවර්ධනය. ස්ථිරසාර කියන එක තමයි පුතේ තිරසාර කියලා කියන්නේ. අපි දැන් මෙතෙක් ආපු සංවර්ධනය ඇවිල්ලා දිගු කාලයක් පවතින සංවර්ධනය කියන එක නෙමෙයි. එවෙලේ සංවර්ධනය. දැන් හිතන්න වර්තමානයේ වුණත් ලස්සන මාර්ග හැදෙනවා, අධිවේගී මාර්ග හැදෙනවා, වරායවල් ගුවන්තොට පොළවල් හැදෙනවා, මහා මාර්ග පද්ධතිය හොඳට දියුණු වෙනවා. මේක අපි භුක්ති විඳිනවා. අපි දකිනවා මේක තමයි දියුණුව, මේක තමයි සංවර්ධනය. මේක අපි අද භුක්ති විඳිනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේවට අපේ රට ණය වෙලානේ මේ වැඩ කරන්නේ. මේ ණය වෙලා මේ දේවල් කරන එකේ ප්‍රතිඵලය වෙන්නේ පුතේ අනාගත પરම්පරා ගානක් තව ණය බරකට ඇදලා දාලා තමයි අපි අද මේ සතුටු වෙන්නේ. ඉතින් මෙච්චර කල්ුණෙත් ඕක. ඒක තමයි අද අපිට මෙච්චර ණය වාරික ටිකක් ගෙවන්න වෙලා තියෙන වෙන රටවල් වලට. අපි දැන් යන්නෙත් ඒ ක්‍රමයටනේ ඔය. දැනුත් මෙහෙම ගියාම ඊළඟ પરම්පරාවට අපි අද වෙනකොට රුපියලේ අගය මොන වගේ මට්ටමකද තියෙන්නේ කියලා සාමාන්‍යයෙන් දන්නවනේ. ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 200කට කිට්ටු වෙලානේ තියෙන්නේ. සමහර වෙලාවට 200 සීමාව 200ට එහා යන තත්ත්වයක් තියෙනවා. ඉතින් එතකොට බලන්න අතීතයේ හිතන් මේ මිනිස්සු හරියට වැඩ කරා නම් අපිට අද ඒ වගේ තත්ත්වයක මේ ආර්ථිකය තියෙන්න ඕනේ නැහැනේ. අපේ රටවල් වල හිටපු නායකයෝ, එතකොට ආර්ථික උපදේශකවරු, මූල්‍ය ආයතන පද්ධතිය මේ හැමෝම
ඉතින් දැනුත් අපි යන්නේ ඒ ක්‍රමයටමනේ. තවත් ණය ගන්නවනේ. මේ විදිහට ගිහින් ඊළඟ પરම්පරාවට එතකොට මීට වඩා නරක ආර්ථික මට්ටමක් තමයි ආර්ථික තත්ත්වයක් තමයි උදා වෙන්නේ. ඉතින් අන්න ඒ නිසා අපි කියනවා මේ සංවර්ධනයකට යන්න. හැබැයි කාලයක් පවතින සංවර්ධනයක්. අනාගත પરම්පරාවටත් භුක්ති විඳින්න පුළුවන් සංවර්ධනයකට යන්න. මේකෙදි ප්‍රධාන වශයෙන්ම දැන් තිරසාර සංවර්ධනයකදී ඕකේ ඔයගොල්ලන්ට දෙනවා පුතේ ප්‍රධාන කුළුණු තුනක් ගැන. කුළුණු තුනක් කියන්නේ මේකයි. දැන් අපි මෙතෙන්දි කතා කරේ අනාගත પરම්පරාවට සම්පත් පරිභෝජනය කරන්න තියෙන අයිතිය උල්ලංඝනය කරන්නේ නැතුව අපි සංවර්ධනය වෙන්න ඕනි කියන එකනේ. මෙතෙන්දි ප්‍රධාන පැතිකඩ තුනකින් මේක යන්න කියලා තමයි කියන්නේ. අපි පුතේ අනාගත પરම්පරාව වෙනුවෙන් ඉතුරු කරන්න ඕනි හොඳ ආර්ථිකයක්. අපි වර්තමානයේ කරන දේවල් අපි කරන්න ඕනි අනාගත પરම්පරාවට හොඳ ආර්ථිකයක් හැදෙන විදිහට. එතකොට අනාගතයට හොඳ ආර්ථිකයක් අපි නිර්මාණය කරලා තියන්නත් ඕන. දැන් තිරසාර සංවර්ධනයේදී ප්‍රධාන සලකා බලන ප්‍රධාන පැතිකඩ තුනක් මම මේ කියන්නේ. අනාගත પરම්පරාවට හොඳ ආර්ථිකයක් අපි නිර්මාණය කරන්නත් ඕනි. අනාගත પરම්පරාවට හොඳ පරිසරයක් අපි ඉතුරු කරන්නත් ඕනි. අනාගත પરම්පරාවට හොඳ සමාජයක් අපි ඉතුරු කරන්නත් ඕනි. පැහැදිලිද? අපි කියන්නේ වර්තමානයේදී අපි කරන හැම ක්‍රියාකාරකමක්ම අපේ මිනිස් ක්‍රියාකාරකම් සියල්ල අනාගත પરම්පරාවට හානියක් නොවන විදිහට කරන් යන්න කියන එකනේ දැන් මේ තිරසාර සංවර්ධනය කියන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් මෙතන පැති තුනක් අපි අනාගතයේ પરම්පරාවට ඉතුරු කරන්න ඕනේ. එකක් හොඳ ආර්ථිකයක් අපි අනාගත પરම්පරාව වෙනුවෙන් නිර්මාණය වෙන විදිහට වර්තමානයේදී හැසිරෙන්න ඕනේ. ඒ කියන්නේ අනාගත પરම්පරාවට අපේ ඊළඟ પરම්පරාවන් වල අයට හොඳ ආර්ථික මට්ටමක් හැදෙන විදිහට වර්තමානයේදී වැඩ කරන්න. අන්න ඒකට කියනවා ආර්ථික තිරසර සංවර්ධනය. ආර්ථික තිරසර සංවර්ධනය. හරිද? ඊළඟට කියනවා අනාගතයට හොඳ පරිසරයක්. දැන් මම ඔයගලන්ට කලින් කිව්වේ අතීතයේ අපිට කලින් හිටපු પરම්පරාවන් වල ඉන්න මිනිස්සු අපිට හොඳ පරිසරයක් නිර්මාණය කරන්න ඕනි කියන පදනමේ වැඩ කරලා නැහනේ. අපිට දැන් මේ වර්තමානයේ භුක්ති විඳින්න තියෙන දේවල් අනුව බැලුවාම පේන්නේ ඒ මිනිස්සු අපිට හොඳ පරිසරයක් නිර්මාණය කරන්න ඕනි කියලා හිතලා වැඩ කරලා නැහැ. ඒක තමයි අපිට අද වතුර නැතුව කට්ටිය දුක් විඳිනවා. පිරිසිදු වාතාශ්‍රය නැහැ, ගස් කොළන් නැහැ. ඉතින් විෂ හිරු කිරණ තියෙනවා, එක ලෙඩ රෝග තියෙනවා, එක විෂ වායුන් තියෙනවා. මේ ඇවිල්ලා අපිට හොඳ පරිසරයක් ඉතුරු කරන්න අපේ කලින් પરම්පරාවන් වල මිනිස්සු වැඩ නොකරපු එකේ ප්‍රතිඵලය. ඉතින් අපි දැනගන්න ඕනේ අනාගත પરම්පරාව ගැන හිතලා ඒගොල්ලන්ට හොඳ පරිසරයක් ඇති කරන්න. ඒකට කියනවා පරිසර තිරසර ආරක්ෂණය. පරිසර තිරසර ආරක්ෂණය. ඊළඟට අනාගතයට හොඳ සමාජයක්. දැන් වර්තමානයේදී අපිට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන සමාජය ගැන ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතන්නකෝ. ඒ කියන්නේ හොඳ හැදිච්ච ගුණධර්ම සාරධර්ම වලින් පිරිච්ච එහෙම සමාජයකද දැන් අපිට ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අර විසමාචාර වලින් පිරිච්ච මිනිස්සුන්ගේ මනුස්සකම් පිරිහිච්ච ඒ වගේ සමාජයකද දැන් අපිට ඉන්න වෙලා තියෙන්නේ කියලා හිතන්නකෝ. අද පත්තරවල Facebook වල රූපවාහිනියේ ඇතැම් ওই ප්‍රවෘත්ති දැක්කහම අපිට නිකන් කියවෙනවා මේ මිනිස්සු කරන වැඩ නෙවෙයි මිනිස්සු කරන්නේ. ඒ කියන්නේ නිකන් මේ තිරිසන්නුද කියලා හිතෙන තත්ත්වෙට එක ප්‍රවෘත්ති අපිට අද දකින්න ලැබෙනවා. මේ ළමයි පොඩි ළමයි හම්බ වෙච්ච ගමන් කුණු ගොඩවල් වල දාලා යන සිද්ධි තියෙනවා. ගඟවල් වලට දොළවල් වලට විසි කරලා යන සිද්ධි තියෙනවා. ගෙදර සීයා ළඟ පොඩි ළමෙක් දාලා යන්න බයයි, තාත්තා ගාව ළමෙක් දාලා යන්න බයයි. මෙන්න මේ தත්ත්වයට අද සමාජයේ පිරිහිලා. ගුරුවරයෙක් දඬුවමක් කරාට පස්සේ ඒ ගුරුවරයාට එරෙහිව මිනිහ ගිහිල්ලා පැමිණිලි දාන සිද්ධි තියෙනවා. ඒ ගුරුවරයාට පහර දෙන සිද්ධි තියෙනවා. එතකොට වැඩිහිටියා කියන එහෙම ගරුත්වයක් අද සමාජය තුල නැහැ. කාන්තාව කිව්වහම කාන්තාවකට කිසිම ගරුත්වයක් සැලකිල්ලක් සමාජය තුල නැහැ. ඉතින් ඒ කියන්නේ අපිට දැන් පේනවා අපිට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන ඊටාම නරක සමාජයක. විෂමාචාර වලින් පිරිච්ච සමාජයක. ගුණධර්ම සාරධර්ම නැති සමාජයක. ඒ කියන්නේ අපේ මෙතෙක් කල් හිටපු මිනිස්සුන්ගේ වැරද්දෙන් තමයි අපිට මේ වගේ සමාජ පද්ධතියක ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ ආච්චි කෙනෙක් සීයා කෙනෙක් සමහර විට අපි දිහා බලලා අපිට බනින්න පුළුවන් අපි හරි නැහැදිච්ච પરම්පරාවක් කියලා. හැබැයි අපි එහෙම වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ પરම්පරාවන් වල ඉඳලා ඒගොල්ලෝ කරපු දේවල් වල ප්‍රතිඵලයක් හැටියට ඒගොල්ලෝ ජීවත් වෙච්ච ආකාරයත් එක්ක.
දැන් නිකමට ඔයගොල්ලෝ හිතන්න අපි අද මේ ජීවත් වෙන සමාජ තත්ත්වයත් එක්ක අපි කරන කියන දේවල් එක්ක අපේ ඊළඟ પરම්පරාවන් මොන වගේ දේවල් නොකරයිද කියලා. ඉතින් ඔහොම තමයි මේක මේ විදිහට විනාශ වෙලා ගියේ. ඔන්න දැන් කියනවා අනාගත પરම්පරාවට හොඳ සමාජයක් නිර්මාණය කරන්න පුළුවන් විදිහට හැසිරෙන්න. වර්තමානයේදී කරන හැම දෙයක්ම අනාගත પરම්පරාවට හොඳ සමාජ මට්ටමක් හොඳ සමාජයක ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න. අපි ඒකට කියනවා සමාජ තිරසර සංවර්ධනය. සමාජ තිරසර සංවර්ධනය. හරිද? ඔන්න එහෙමනම් තිරසර සංවර්ධනය කියන මාතෘකාවේදී ප්‍රධාන වශයෙන් සලකා බලන පැතිකඩ එහෙම නැත්නම් කුළුණු තුනයි. ආර්ථික තිරසර සංවර්ධනය, පරිසර තිරසර සංවර්ධනය, සමාජ තිරසර සංවර්ධනය. අපේ භාෂාවෙන් නිකන් සාමාන්‍ය ව්‍යවහාරයෙන් අපි මේක තේරුම් ගන්නවා නම් තේරුම් ගන්න පුතේ අනාගත પરම්පරාවට හොඳ පරිසරයක් නිර්මාණය වෙන විදිහට වැඩ කරන්න ඕන. අනාගත પરම්පරාවට අපි හොඳ ආර්ථිකයක් හදලා තියන්න ඕන. හොඳ සමාජ පද්ධතියක් අපි නිර්මාණය කරලා තියන්න ඕන. ඉතින් ඇයි මේක මේ BS වල අපිට උගන්වන්නේ? අපි BS නේ උගන්වන්නේ. දැන් එහෙමනම් හරියට මේවා රජයක් විසින් කළ යුතු දේවල් හැටියට සලකලා රජය පැත්තට එපෑ මේ ටික බර කරන්න. ඇයි මේ BS ඉගෙන ගන්න ළමයි හැටියට අපිට මේක උගන්වන්නේ? මේකෙදි රජයට කරන්න පුළුවන් දේවල් ටිකකුත් තියෙනවා, රජය කරන්න ඕනි දේවල් ටිකකුත් තියෙනවා. අපිට ඒව වැඩක් නැහැ. අපි BS නේ. අපිට ඕනි පුතේ ව්‍යාපාරයක් හැටියට මේ කියන විදිහට මේ ආර්ථිකය, පරිසරය හා සමාජය මේ தත්ත්වයට පිරිහෙන්න. දැන් ආර්ථිකය පිරිහෙන්න නම් ව්‍යාපාරිකයා එච්චරම වග කියන්න ඕනේ නැහැ. ඒකට වග කියන්න ඕනේ හිටපු සහ දැනට ඉන්න නායකයෝ. ආර්ථිකය මේ වගේ මට්ටමකට පිරිහිච්ච ආර්ථිකයක් ගොඩනගන්න අපේ රටවල් වල කිසිම ප්‍රතිපත්තියක්, හරියාකාර වැඩපිළිවෙලක් එහෙම නැතුව මේගොල්ලෝ මේ හැමදාම අපේ රටවල් වල අපිට දකින්න තියෙන්නේ බලය ලබා ගන්න දඟලිල්ලක්, බලය තහවුරු කරගන්න දඟලන සිද්ධි. දේශපාලන කතන්දර විතරනේ අපේ නිවුස් යනකොට උනත් විනාඩි 30ක් නිවුස් යනවා නම් විනාඩි 25ක් තියෙන දේශපාලඥයන්ගේ තොරතුරු විතරනේ. රටේ වැදගත් දෙයක් නැහැනේ. ඉතින් ඒක නිසා ආර්ථික පිරිහීමකට ලක්වීමට වග කියන්න ඕනි ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයා නෙවෙයි, පාලකයෝ. හැබැයි පරිසරය මේ තත්ත්වෙට විනාශ වෙන්න සහ සමාජය මේ මට්ටමට පිරිහෙන්න ලොකු දායකත්වයක් දුන්නේ ව්‍යාපාර විසින්. ඒ කියන්නේ පුතේ අපි BS නේ, අපි ව්‍යාපාර පැත්තේනේ අපි කතා කරන්නේ. ව්‍යාපාරවල ඇතම් ක්‍රියාකාරකම් නිසා තමයි ඇත්තටම සමාජය මේ තරමකට පිරිහිලා තියෙන්නේ. ඒ වගේම පරිසරය මේ තරම් විනාශ වුණෙත් ව්‍යාපාරිකයන්ගේ කටයුතු නිසා. ඒ නිසා ඉතින් මේක නිවැරදි කරන්නත් අපිටම තමයි කියන්නේ. ඒක තමයි ව්‍යාපාර අධ්‍යයනය සඳහා මේ විෂයන් මේ කොටස් උගන්වන්නේ. අපිට තමයි පුළුවන් අනාගත પરම්පරාවට හොඳ පරිසරයක් හදන්න, හොඳ සමාජයක් හදන්න වැඩි වැඩ කොටසක් කරන්න වෙන්නේ අපිට. අපිට කියලා මම අදහස් කරන්නේ ව්‍යාපාරිකයන්ට කියන එක, ව්‍යාපාරවලට කියන එක. මොකද අපි මෙතෙන්දී BS ඉගෙන ගන්න ළමයි නිසා. හරිද? හොඳ පරිසරයක් හදන්න, හොඳ සමාජයක් හදන්න වැඩි වැඩ කොටසක් මෙතන කරන්න වෙන්නේ ව්‍යාපාරවලට. මොකද මේක වැඩිපුර විනාශ කරේ ව්‍යාපාර නිසා. අන්න ඒක තමයි දැන් අපි මෙතන BS වල අපිට ඇත්තටම ඉගෙන ගන්න තියෙන්නේ. ව්‍යාපාර හැටියට පරිසර තිරසර සංවර්ධනයකට මොකද්ද දෙන්න ඕනි දායකත්වය? සමාජ තිරසර සංවර්ධනයකට මොකද්ද දෙන්න ඕනි දායකත්වය? අපිට BS වල තියෙන්නේ මේ කුළුණු තුන සඳහා ව්‍යාපාරිකයාගෙන් විය යුතු දේවල් මොනවද කියන එක ටික ටික පැහැදිලි කරගෙන යන්න. පැහැදිලිනේ? හරි. එහෙමනම් ඕකේ ප්‍රධාන කුළුණු තුනේ බලන්න. ආර්ථික තිරසර සංවර්ධනයේ තියෙනවා, පරිසර තිරසර ආරක්ෂණයේ තියෙනවා, සමාජ තිරසර සංවර්ධනය කියන එක තියෙනවා. නිර්වචනය ඔයගොල්ලෝ ලියලානේ තියෙන්නේ. ඔතන යටින් තියෙනවා පුතේ ත්‍රිකෝණයක් ඇඳලා ඒ ත්‍රිකෝණේ ප්‍රධාන මුළු තුනේ, ප්‍රධාන කෝණ තුනේ ඔය කියන ප්‍රධාන කුළුණු තුන තමයි තියෙන්නේ. ආර්ථිකයයි, පරිසරයයි, සමාජයයි තුනම සම්බන්ධ වෙලා යන සංවර්ධනය තමයි තිරසර සංවර්ධනය. හරිද? දැන් ඔන්න ඉතින් අපිට තියෙන්නේ මේකේ දැන් මම පැහැදිලි කරානේ අපිට ඇයි මේක උගන්වන්නේ කියලා, BS වල මේක උගන්වන්නේ ඇයි කියලා. මේක BS වල උගන්වන්න හේතුව තමයි මේ පාඩමේදී අපේක්ෂා කරන්නේ මේ කියන තිරසර සංවර්ධනයේ මේ කියන කුළුණු තුන සාක්ෂාත් කරගන්න. එහෙම නැත්නම් සරල භාෂාවෙන් කියනවා නම් අනාගතයට හොඳ ආර්ථිකයක් හදන්න, අනාගතයට හොඳ පරිසරයක් හදන්න, අනාගතයට හොඳ සමාජයක් හදන්න. ව්‍යාපාර වශයෙන් අපිට මොනවාද කරන්න පුළුවන් කියලා තමයි අපි මෙතෙන්දී මතක තියාගන්න ඕනේ. අඩුම තරමේ දැන් මෙතන අපි කරුණු ගොඩක් තියෙනවා.
කරුණු පහවත් මතක තියාගන්න. ඒ කියන්නේ හොඳ ආර්ථිකයක් අනාගතය වෙනුවෙන් හදන්න නම් ව්‍යාපාරිකයෝ හැටියට අපිට කරන්න පුළුවන් දේවල් 5ක්වත් මතක තියෙන්න ඕන. කියවන්න පොඩ්ඩක් ආර්ථික තිරසර සංවර්ධනය කියන මාතෘකාව. සාම්ප්‍රදායිකව ආර්ථික වර්ධනය යනු දලදේශීය නිෂ්පාදනයේ වර්ධනයයි. ඒක අපි දන්නවනේ. තිරසර ආර්ථික සංවර්ධනයේදී සම්පත් පරිභෝජනය අඩු කර ජීවන තත්ත්වය උසස් කිරීම මගින් මානව සුබ සාධනය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. සාමාන්‍යයෙන් ආර්ථික වර්ධනයක් කියලා අදහස් කරන්නේ ඉකෝනොමික්ස් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා දලදේශීය නිෂ්පාදනයේ වර්ධනයක්නේ. තිරසර ආර්ථික සංවර්ධනයකදී කියන්නේ එහෙම නෙමෙයි. දදේනි විතරක් වැඩි කරගෙන මදි. දලදේශීය නිෂ්පාදනය විතරක් වැඩි කරගෙන හරියන්නේ නැහැ. සම්පත් පරිභෝජනය අඩු කරලා ජීවන තත්ත්වය උසස් කරගන්න ක්‍රම හොයන්න. ඒ කියන්නේ මොකද පුතේ? සම්පත් පරිභෝජනය අඩු කරලා කොහොමද ජීවන තත්ත්වය උසස් කරගන්නේ? දැන් ඇත්තටම ඕගොල්ලෝ හිතන්න ගෙවල් වල ව්‍යාපාර ස්ථානවල මහපාරේ හැම තැනකදීම අපි අපේ අවශ්‍යතාව මොනවා ඉටු කරගන්න තමයි හැමදේම කරන්නේ. ඒ වුණාට නිකන් බලන්න පුතේ ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද අපි අද සම්පත් පරිභෝජනය කරනවා ප්‍රමාණය ඉක්මවා කියලා? අපිට ඕන නම් මේ සම්පත් මීට වඩා ඉතුරු කරගන්න පුළුවන් කියන එක හිතෙන්නේ නැද්ද කියන්නකො. දැන් නිකමට යන්න නිකන් දවල් වෙලාවේ උදේ 8න් පස්සේ වගේනේ සාමාන්‍යයෙන් වෙළඳසැල් විවෘත කරන්නේ. ඔය විවෘත කරන හැම වෙළඳසැලකම පුතේ උදේ ඉඳලා ඒ වෙළඳසැල නැවත වහනකම් ලයිට් දාලා නෙතිනේ. AC දාලා. ඉතින් ව්‍යාපාරික වශයෙන් ව්‍යාපාර නවීකරණය වීමත් එක්ක ඒව ඕනි කියලා අපිට හිතෙනවා. හැබැයි පුතේ දැන් මේ එදා ඉඳලා එහෙම හිතපු නිසා විතරයි අපිට අර මතු පිටින් පේන දියුණුවක් විතරක් දැන් උදා වෙලා තියෙන්නේ. අර දේවල් අපිට නැති වෙලා තියෙන්නේ. විදුලි බලය ඉන්ධන වගේ සම්පත් අපි ඇත්තටම අද භාවිත කරනවා වැඩි. ඉතින් අපි එතකොට හිතනවා ඉතින් අපි විතරක් ඕක කරලා හරියන්නේ නැහනේ. අනිත් කට්ටිය කරනකොට ඉතින් අපි විතරක් ඕක නැවැත්තුවයි කියලා මහ ගොඩක් ඉතුරු වෙන්නේ නැහනේ. ඉතින් මේක ඒකයි මෙතන මේ කියන්නේ මේක මේ එක්කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපිට මෙතෙන්දි කියන්නේ සම්පත් පරිභෝජනය අඩු කරලා මේක රටේ ජීවත් වෙන හැමෝම තේරුම් ගන්න ඕනේ දෙයක් නේ. එතකොට සම්පත් පරිභෝජනය අඩු කරලා මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් කරගන්න අපිට පුළුවන් විකල්ප හොයන්න. දවල් තිස්සේ මේ සියලුම වෙළඳසැල් වල ලයිට් දාලා තියෙන එකේ අපිට පුළුවන් ඒකට සූර්ය ශක්තිය එහෙම නැත්නම් සූර්ය කෝෂ කියලා අපි කියන්නේ ඒ වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන්. AC ද කරනවාම වෙනුවට වෙනත් ක්‍රම වලට අපිට යන්න පුළුවන්. එතකොට ඉන්ධන බලන්න සාමාන්‍යයෙන් ටවුන් එකකට ගියාම පස්සේ ටවුන් එකක් කොච්චර තදබදයක් තියෙනවද? එතකොට පෞද්ගලික වාහන කොච්චර හෙට මෙහෙට යනවද? ඔය යන හැම වාහනයකම ගොඩක් වෙලාවට ඉන්නේ එක මිනිස්සයයි. එක මිනිස්සයා එක වාහනයක ඉන්නේ. එතකොට බලන්න තනි මිනිස්සයා යන්න 5 දිනක් විතර යන්න පුළුවන් වාහනයක් කොයි වෙලෙත් පාරේ යනවා නිකන් ඒ වගේ වාහන ගොඩක් පාරේ යනවා. දැන් ওই තනි වශයෙන් වාහනවල යන මිනිස්සු 20ක් එකතු වෙලා එක වාහනයක ගියොත් එතන ඉන්ධන කොච්චර ඉතුරු වෙනවද? දැන් මම මේ කියන දේවල් ප්‍රායෝගිකව ඉතින් ඕගොල්ලන්ට නෙවෙයි දැන් කාටවත් එහෙම කරන්න එකපාරට යොමු වෙන්න බෑ. දැන් ඔහොම කිව්වයි කියලා මේ තමන්ගේ වාහනේ දාලා බස් එකේ යන්න මිනිස්සු එහෙම පෙළඹෙන්නේ නැහැ. අපි කියන්නේ ඉතින් කළ යුතු දේ එකයි. කරන්න පුළුවන් වුණා හෝ බැරි වුණා හෝ කරන්න ඕනි දේ එකයි. අනාගත පරම්පරාවට හොඳ ආර්ථිකයක් නිර්මාණය කරන්න නම් අපි ඇත්තටම වර්තමානයේදී මේ සම්පත් පරිභෝජනය කරන විදිහ මේ සම්පත් පරිභෝජනය කරන ප්‍රමාණය වැඩි. අන්නේ පරිභෝජනය කරන එක අඩු කරන්න. අහොම යම් බලන්න. ජීවන තත්ත්වය උසස් කිරීම මගින් මානව සුබ සාධනය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. ලෝකයේ පුරා සිටින ජනතාවගේ දුප්පත්කම නැති කිරීම උසස් ජීවන තත්ත්වයක් තහවුරු කිරීම මගින් වර්තමාන හා අනාගත පරම්පරාවේ සෞභාග්‍ය හා ආරක්ෂාව සැලසීම සහ ආර්ථික ක්‍රියාකාරකම් වල යෙදී ධනය උපයමින් හොඳ ජීවන තත්ත්වයක් ලැබීමට ජනතාව බලවන්ත කිරීම මෙහිදී වැදගත් වේ. පැහැදිලිනේ? ඕකේ සාරාංශය ගන්න කෙටියෙන් ආර්ථික තිරසර සංවර්ධනය කියන එකෙන් අපේක්ෂා කරන්නේ අනාගත පරම්පරාවන් වලට හොඳ ආර්ථිකයක් නිර්මාණය වෙන විදිහට වර්තමානයේදී අපිට වැඩ කරන්න කියන එක. මොකද අපි වර්තමානයේ මුණ දීලා තියෙන ආර්ථික මට්ටම එහෙම නැත්නම් වචනෙන් කියනවා දැන්ට තියෙන රටේ ආර්ථිකය මොන වගේද කියලා අපෙන් ඇහුවොත් අපිට හොඳ ආර්ථිකයක් නෙවෙයිනේ තියෙන්නේ. මතක ඇති කාලෙක ඉඳලා උද්දමනය වැඩි, ණය බර වැඩි වෙච්ච, පොලි අනුපාතය වැඩි වෙච්ච අන්න එහෙම ආර්ථිකයක තමයි අපි ඉන්නේ. ඉතින් අනාගත පරම්පරාවට හොඳ ආර්ථිකයක් මීට වඩා හොඳ ආර්ථිකයක් ඇති කරන්න නම් මොනවද අපි කරන්න ඕනේ?
කවුරු හැටියටද? ව්‍යාපාර හැටියට. රටේ ඉන්න ජනාධිපතිවරු, අගමැතිවරු, මුදල් ඇමතිවරු, මහ බැංකුව ඒවට කරන්න ඕනි දේවල් අපි දන්නේ නැහැ. ඒවා අපිට මෙතන අදාළ වෙන්නේ නැහැ. ව්‍යාපාරිකයෝ හැටියට යම්කිසි ව්‍යාපාරයක් කරන කෙනෙක් හැටියට අපි කොහොමද මේ කියන ආර්ථික තිරසර සංවර්ධනයකට දායක වෙන්නේ කියලායි අපි මෙතන BS වල පුතේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. හරිද? මෙතන තියෙනවා ආර්ථික තිරසර බව වෙනුවෙන් කටයුතු කරන විට අවධානය යොමු කළ යුතු කරුණු කියලා 1 2 3 4 6ක්. ඒ කියන්නේ අපි ආර්ථික තිරසර සංවර්ධනයකට යනකොට මූලික වශයෙන් අවධානය යොමු වෙන්න ඕනි මෙන්න මේ කාරණා ගැන. ඔය ටිකට වඩා වැදගත් වෙන්නේ ඊළඟට තියෙන ටික. මේ 6 ඉතින් නිකන් බලා ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපිට කියන්නේ ආර්ථික වශයෙන් තිරසර සංවර්ධනයකට යන්න වැඩ කරන්න කියලානේ. එතෙන්දී අපිට කියනවා මෙන්න මේ දේවල් ගැන හිතන්න කියලා. මෙන්න මේ දේවල් ගැන අවධානයක් යොමු කරන්න කියලා. එකක් තමයි ආර්ථික වර්ධනයක් ගැන හිතන්න. ආර්ථිකයේ කාර්යක්ෂමතාවය ගැන හිතන්න. තරඟය ගැන හිතන්න, සාධාරණව තරඟ කරන්න හිතා ගන්න. නිෂ්පාදන කටයුතු, පරිභෝජන කටයුතු ගැන හිතන්න. සේවා නියුක්තිය ගැන හිතන්න, අන්තර්ජාතික වෙළඳාම ගැන හිතන්න. ඒ පැති හරහා අනාගතයට හොඳ ආර්ථිකයක් හදන්න. ওই ටිකට වඩා මම කිව්වේ අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ දැන් පල්ලෙහෙන් ලියා ගන්න තියෙන ටික. හරි, ගන්නකො පුතේ ටියුට් එක අපි ඒ ටික ලියා ගන්න. ලියා ගන්න පුතේ. එතකොට ආර්ථික තිරසර බව තහවුරු කරන්න ව්‍යාපාරිකයාගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් නේ දැන් අපිට කියන්න තියෙන්නේ. පළවෙනි එක ලියන්න රැකියා නිර්මාණය. රැකියා නිර්මාණය. දැන් හිතන්න දැන් අපි මේ ලියාගන්නේ මොනවද එතකොට? අනාගත પરම්පරාවට හොඳ ආර්ථිකයක් නිර්මාණය කරන්න වර්තමානයේදී ව්‍යාපාරිකයෝ හැටියට අපෙන් වෙන්න තියෙන දේවල්. අපිට කරන්න තියෙන දේවල්, අපිට කරන්න පුළුවන් දේවල් ටික තමයි මේ දෙන්නේ. දැන් එකක් කියනවා මොකක්ද උතන? රැකියා නිර්මාණය. රැකියා නිර්මාණය කරන්නලු. ඔක රැකියා සැපයීම නෙමෙයි. උතන කියන්නේ පුතේ රැකියා නිර්මාණය කරන්න. ඒතර මොකද්ද රැකියා සැපයීමක් නම් මහලුකු දෙයක් නෙවෙයි. ඒක කොහොමත් ව්‍යාපාරිකයෝ හැටියට කරනවනේ. රැකියාවල් සපයනවා කියන එක. රැකියා නිර්මාණය කරන්න කියන්නේ අලුත් රස්සාවල් හදන්න කියලා කියන්නේ. දැන් මෙතෙන්දි මම අර කලින් කිව්වා වගේ මේ ආර්ථිකය දියුණු කරන්න එහෙම නැත්නම් ආර්ථික තිරසර සංවර්ධනයකට කරන්න ඕනි කියලා දැන් අපි මේ ලියා ගන්න දේවල් ටිකක් තියෙනවනේ මෙතන. මේ ලියා ගන්න දේවල් දැනටත් ව්‍යාපාරිකයෝ කරන දේවල්. කියන්නේ ව්‍යාපාරිකයා මේ දේවල් දැන්ටත් කරගෙන යනවා. ඒ නිසා මම කිව්වේ කලින් අර ආර්ථිකය මේ තත්ත්වයට පිරිහීමට වග කියන්න ඕනි ඇත්තටම ව්‍යාපාරිකයෝ නෙවෙයි. ඒකට වග කියන්න ඕනි මේ රටේ පාලකයෝ. දැන් ඒ නිසා අපි දැන් මෙතන මේ ලියා ගන්න දැන් හිතන්න දැන් ඔතන අපි ලිව්වා රැකියා නිර්මාණය කියලා. රැකියා නිර්මාණය ව්‍යාපාරිකයෝ දැන්ටත් කරනවනේ. දැන් බලන්න ඉස්සර නොතිබිච්ච ආකාරයේ අමුතු ආකාරයේ රැකියා ගොඩාක් දැන් වර්තමාන પરම්පරාවට කරන්න තියෙනවනේ දැන්. ඉස්සර මෙහෙම රස්සාවල් තිබ්බේ නැහැ. දැන් මෙන්න මෙහෙම රස්සාවල් තියෙනවා. අන්න එහෙම කියන්න තරම් පුළුවන් ආකාරයේ රැකියාවන් රාශියක් දැන් වර්තමාන සමාජය තුල තියෙනවා. දැන් එදා A level O level පාස් වෙලා ළමෙක්ට කරන්න තිබ්බ රස්සාවලුයි අද A level O level විභාග පාස් වෙලා අද රටේ කරන්න තියෙන රැකියාවලුයි බැලුවාම අලුත් ආකාරයේ රැකියා ගොඩාක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ව්‍යාපාරිකයෝ නිසා නිර්මාණය වෙච්ච දේවල්. ඒ නිසා රැකියා නිර්මාණය කියන දේ ඔන්න ව්‍යාපාරිකයන්ට කරන්න තියෙන දෙයක්. එතකොට ඔන්න අනාගත પરම්පරාවට හොඳ ආර්ථිකයක් ඒකෙන් නිර්මාණය කරන්න පුළුවන්. දෙවෙනි එක කුසලතා බල ගැන්වීම. ලියා ගන්න කුසලතා බල ගැන්වීම. කුසලතා බල ගැන්වීම කියන්නේ පුතේ ව්‍යාපාරිකයෝ හැටියට කරන්න ඕනි දෙයක්. ඒ කියන්නේ අනාගත પરම්පරාව වෙනුවෙන් හොඳ ආර්ථිකයක් නිර්මාණය කරන්න පුළුවන් කුසලතා බල ගැන්වීම කියන දේ කරනවා නම් අපි වර්තමානයේදී කරන්න ඕන දෙයක් තමයි හැම වෙලේම කුසලතා බල ගැන්වීමක් කරන්න ඕනේ. මොකද්ද දැන් මේ කුසලතා බල ගැන්වීමක් කරන්න කියන්නේ? පුතේ මිනිස්සුන්ගේ දැනුම වැඩි කරන එක වෙනයි. කුසලතා වැඩි කරන එක වෙනයි. දැන් අපි හැම වෙලේම මේ පොතේ දැනුමනේ හැම දෙයකින්ම වගේ ලබා ගන්න විෂයක් ගැන දැනුම තමයි අපි මේ දෙන්නේ. කොමර්ස් කරන ළමයි හැටියට ඕගොල්ලන්ට ඉකෝන් account BS ගැන පොතේ දැනුමක් අපි දෙනවා. සයන්ස් කරන ළමයින්ට එතනින් දෙනවා. මැත්ස් කරන ළමයින්ට එතනින් දෙනවා. ටෙක් කරන ළමයින්ට එතනින් දෙනවා. මේක නෙමෙයි. ව්‍යාපාරිකයෝ හැටියට කරන්න පුළුවන් දෙයක් තමයි ළමයින්ගේ මේ වර්තමාන પરම්පරාවන් වලට අපි කුසලතා දියුණු කිරීමක් කරන්න ඕනේ. කුසලතා කියන්නේ නිකමට හිතන්නකො දැන් සාමාන්‍යයෙන් ඔය මේ දවස්වල රූපවාහිනිය යන වැඩසටහන් තියෙන්නේ. ඩ්‍රීම් ස්ටාර් කියලා තියෙනවා, සුපර් ස්ටාර් තියෙනවා, හිරු ස්ටාර් කියලා තියෙනවා. දැන් මෙන්න මේ වැඩසටහන් ගැන පොඩ්ඩක් හිතන්න. දැන් ඔය කියන වැඩසටහන් වලට ඇවිල්ලා ඒ හරහා තමන්ගේ කුසලතා වැඩි කරගෙන
රටේ ගායකයෝ බවට පත් වෙලා ඒගොල්ලෝ මේ රටේ දළදේශීය නිෂ්පාදනයට යම් දායකත්වයක් දෙන තත්ත්වයක් ඒවෙන් සිද්ධ වෙනවනේ. දැන් ඔය සුපර් ස්ටාර් වලින්, ඩ්‍රීම් ස්ටාර් වලින්, හිරු ස්ටාර් වලින් වගේ ශේෂ්ත්‍රයට ආපු ගායකයෝ ඉන්නේ. සමහර ගායකයෝ ඒ කාලේ විතරක් ජනප්‍රිය වෙලා පස්සේ නැති වෙලා යනවා. සමහර අය ඉතින් ඒ ශේෂ්ත්‍රය තුළ රැඳිලා ඉන්නවා. ඔය මිනිස්සු එහෙම නැත්තම් ඔය කියන චරිත මතුවෙන්නේ නැහනේ. ඔය කියන වැඩසටහන් නොතිබ්බන. එතකොට දැන් හිරු කියන්නේත් ව්‍යාපාරයක්, සිරස කියන්නේත් ව්‍යාපාරයක්, දෙරණ කියන්නේත් ව්‍යාපාරයක්. ඒගොල්ලෝ ව්‍යාපාරිකයෝ. ඒගොල්ලෝ මේක කරන්නේ ඒගොල්ලන්ගේ බිස්නස් එකට. හැබැයි ඒගොල්ලන්ගේ ව්‍යාපාර ක්‍රියාකාරකම හරහා අර රටේ ජනතාවගේ කුසලතා වැඩි දියුණු වීමක් එතන වෙනවනේ. ඒ මිනිස්සු ඒකෙන් කීයක් හරි හම්බ කරගෙන අර කාටවත් ප්‍රශ්නයක් නැති වෙන්න රටේ දළදේශීය නිෂ්පාදනයටත් දායකත්වයක් දීගෙන ජීවත් වෙන්න පුළුවන් මාර්ගයක්. ඒකෙන් ඒ හරහා මේ මිනිස්සුන්ට හැදෙනවනේ. ඔය නර්තන තරඟ තියෙනවා, ගායන තරඟ තියෙනවා. ඔන්න ඒ වගේ දේවල්. ඒවෙන් වෙන්නේ දැන් අපි තු මැහුම් පන්තියක් ගන්නකො. අපි විෂයක් උගන්වනවා වගේ නෙමෙයි මැහුම් පන්තියක් කරන එක. රූපලාවන්‍ය පන්තියක් කරන එක. අපි විෂයක් උගන්වනවා වගේ නෙමෙයි. මේකෙන් දෙන්නේ දැනුමක්. අරකින් දෙන්නේ කුසලතාවයක්. BS ඉගෙන ගත්ත ළමයට මේකෙන් දැනුම ලබාගෙන කවදා හරි මැනේජර් කෙනෙක් ගණකාධිකාරිවරයෙක් වෙන්න පුළුවන් මේ විෂයන් තුන ඉගෙනගෙන. මැහුම් පන්තියකට යන ළමයට ඒකෙන් මහන්න ඉගෙන ගන්න පුළුවන්. ඒක දැනුමට වඩා එතන කුසලතාවයක්. ඒකෙන් සමහර විට මෙයා අනාගතයේ රෙදි මහන ව්‍යාපාරයක් විදිහට රෙදි මහන වැඩේ කරලා එකෙන් සල්ලි උපයන්න පුළුවන්. සමහර විට ලොකු ඇඟලුම් කර්මාන්ත ශාලාවක් මෙයා නිසා බිහි වෙන්න පුළුවන්. අන්න බලන්න. එතකොට ඒ විල කුසලතා බල ගැනීම. අද ඒ කරන ව්‍යාපාරිකයන්ගේ ඒ කටයුතු වලින් අනාගත පරම්පරාවේ කුසලතා බල ගැනීමක් වෙනවා. වර්තමාන පරම්පරාවේ කුසලතා බල ගැනීම හරහා ඒක අනාගතයට වාසියක් වෙනවා. එතකොට රූපලාවන්‍ය ඒ වගේ දේවල්. අන්න බලන්න. ඒ කියන්නේ ව්‍යාපාරිකයෝ හැටියට දැන් අපිට වර්තමානයේ කරන්න පුළුවන් දෙයක් තමයි පුතේ. එතකොට එකක් දැන් මම කිව්වා රැකියා නිර්මාණය. අනික මම දැන් කිව්වා කුසලතා බල ගැනීමක් කරන්න. ඒ කියන්නේ වර්තමාන පරම්පරාවේ කුසලතා වැඩි වෙන විදිහට ව්‍යාපාරිකයන්ට පුළුවන් යම් යම් දේවල් කරන්න. ඒක අනාගත පරම්පරාවට කරන අනාගත පරම්පරාවේ ආර්ථිකය දියුණු කරන්න කරන ලොකු දායකත්වයක් වෙනවා. තුන්වෙනි එක ලියා ගන්න. සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීම. සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීම. සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීම. ඒක නම් ඉතින් මහ ලොකුවට විස්තර කරන්න දෙයක් නැහැ. දැන් අර මම කලින් කිව්වා වගේ වර්තමානයේදී අපිට තේරෙනවා ව්‍යාපාර කටයුතු වලදී අපි සම්පත් පරිභෝජනය කරනවා ඕනවට වඩා වැඩි. කියන්නේ විකල්ප ගැන අපි නිකමටවත් හිතන්නේ නැහැ. තියෙන සම්පත් ටිකෙන් ඒක එක ආකාරයට පාවිච්චි කරන්න විතරයි අපි හිතන්නේ. අන්න එහෙම නොකර අපිට කියනවා පුළුවන් නම් සම්පත් පාවිච්චි කරද්දී අපතේ යන්න නැතුව කරන්න. කාර්යක්ෂමව කරන්න. කාර්යක්ෂමතාවය කියන වචනේ තේරුම අපතේ යවන්න එපා කියන එක. මොකද ඔයගොල්ලෝ 22 ළමයි නිසා මේ වචන අලුත්නේ. කාර්යක්ෂමව භාවිත කරනවා කියන්නේ අපතේ යවන්න එපා. ඒ කියන්නේ අඩු යදවුමකින් උපරිම නිමවුමක් ගන්න. ඊළඟට ප්‍රාග්ධනයේ කාර්යක්ෂමව භාවිතය. ප්‍රාග්ධනයේ කාර්යක්ෂමව භාවිතය. අපිට කියනවා මේ ප්‍රාග්ධනයත් කාර්යක්ෂමව අපතේ යවන්න නැතුව පාවිච්චි කරන්න. දැන් අපේ රටේ සම්පත් ගොඩක් අපි අපතේ යවනවා. ඒක පැහැදිලිනේ. ඒ කියන්නේ ඉන්ධන වගේ සම්පත්, විදුලි බලය වගේ සම්පත්, බල ශක්තිය විශේෂයෙන් අපි ගොඩාක් අපතේ යවනවා. එතකොට ප්‍රාග්ධනයත් එහෙමයි. ප්‍රාග්ධනය කියන්නේ අපේ රටේ බලන්න කොච්චර ගොඩනැගිලි තියෙනවද? මේ ගොඩනැගිලි සමහර ඒවා කිසිම වැඩකට නැති ගොඩනැගිලි තියෙනවා. සමහර විට එතකොට දැන් ඒ වයින් කීයක් හරි හොයාගන්න තියෙන එක නැති වෙනවනේ. දැන් මම ඕනනම් සරල උදාහරණයක් ගන්න නිකමට හිතන්නකෝ අපේ රටේ පාසල් ගොඩනැගිලි ටික. සෙනසුරාදාරත් ওই ටික වහලා, ඉරිදාරත් ওই ටික වහලා. ඒ කියන්නේ මේ දවස් දෙකේදී ඒ ප්‍රාග්ධනයක් නේ ඔය තියෙන්නේ රටේ. ඔය ඒවෙන් කිසිම ආකාරයක ප්‍රයෝජනයක් එන්නේ නැහැ. දැන් ප්‍රායෝගික නැතුව ඇති. ප්‍රායෝගික නැහැ කියන්නත් බෑ. මං කියන්නේ දැන් නිකමට හිතන්න සෙනසුරාදාට ඉරිදාට ඔය පාසල් ගොඩනැගිලි ටික අපිට පන්ති කරන්න දුන්නා නම් හරිනේ. අපි ටියුෂන් පන්තියක් කියලා අපි කරන්නේත් ළමයින්ට උගන්වන එකක් නෙමෙයි මෙතන විෂයක් උගන්වන එකනේ. අපි ටියුෂන් පන්ති කරනකොට අපි පන්ති කරන ආයතනයේට යම් ප්‍රතිශතයක් ළමයින්ගෙන් ගන්න මුදලින් අපි ගෙවනවා. ඉතින් ඒ ප්‍රතිශතය අපිට පුළුවන් පාසලට දෙන්න එතකොට. එතකොට පාසල් වල මේ බිල්ඩින් ගරා වැටිච්ච හදන්නයි, සංගීත බඩු ගන්න නැහැ කියලයි, තාප්ප ගහන්න සල්ලි නැහැ කියලයි,
ඩෙස්පුටු හදාගන්න සල්ලි නැහැ කියලයි මේ දෙමව්පියන්ට ආදිශිෂ්‍යයන්ට කරදර කර කර ඉන්න ඕනේ නැහැ. දැන් මෙතන මේ ඕනි තරම් ඉන්නවා ටියුෂන් පන්ති කරන ගුරුවරු. ඒක යම්කිසි නියාමනයක් ඇතුව පාසල් ගොඩනැගිලි ටික ඒවට භාවිතා කරන්න සෙනසුරාදා ඉදිරියට ඕනනම් දෙන්න පුළුවන්. එතකොට අර ගොඩනැගිලි ටික නිකන් තියෙනවට වඩා යම්කිසි ආකාරයක දායකත්වයක් යම්කිසි ඉපයීමක් ඒවෙන් කරන්න පුළුවන්. ඉතින් ඒකයි මම කියන්නේ ප්‍රාග්ධනය අපි හරියට පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා ප්‍රාග්ධනය කාර්යක්ෂමව පාවිච්චි කරන්න. අපත යවන්න එපා කියන එකයි මෙතන කියන්නේ. හරිද? ඊළඟට ලියන්න ඊළඟ එක අවදානම් කළමනාකරණය කිරීම. අවදානම් කළමනාකරණය කිරීම. ඒ මොකක්ද අවදානම් කළමනාකරණය කරන්න කියලා කියන්නේ? ඒ කියන්නේ පුතේ මේකයි. දැන් අර ව්‍යාපාරිකයා විසින් මිනිස්සු මූණ දෙන යම් යම් ආකාරයක අවදානම්කාරී තත්වයන් තියෙනවනේ. කියන්නේ අර සැකසහිත තත්වයන්, අසාර්ථක වෙන්න ඉඩකඩ තියෙන යම් යම් තත්වයන් තියෙන. අන්නේ තත්වයන් වලට පිළියම් ගෙනල්ලා තියෙනවා ව්‍යාපාර විසින්. ඒක මං කිව්වේ ඒකයි දැනටත් ඒක කරලා තියෙනවා ව්‍යාපාරිකයා. ඉතින් අපිට ව්‍යාපාරිකයාට ඉස්සරහටත් එහෙම කරන්න කියලා කියනවා. දැන් නිකන් හිතන්නකෝ රක්ෂණය කියන ව්‍යාපාරය ගැන. රක්ෂණය කියන ව්‍යාපාරය නිසා වර්තමානයේ සාමාන්‍ය ජනතාව සහ ව්‍යාපාරිකයෝ මුහුණ දෙන අවදානම් රාශියක් රක්ෂණයෙන් කළමනාකරණය වෙනවනේ. ආවරණය වෙනවනේ. ඉතින් මිනිස්සු ඒකනේ බය නැතුව අද බිස්නස් පටන් ගන්නවා. පෞද්ගලික වැඩවලදී බය නැතුව යම් යම් දේවල් වලට අත ගහනවා. ඉන්ෂුරන්ස් කියලා දෙයක් තියෙන හින්දා. ඉතින් ඉන්ෂුරන්ස් කියන්නේ ව්‍යාපාරිකයා නිර්මාණය කරපු දෙයක්. ඒ නිසා අන්න ඒ වගේ වැඩ කරන්න කියලා තමයි ව්‍යාපාරිකයන්ට අපිට කියන්නේ. අවදානම් කළමනාකරණය කරන්න පුළුවන් දේවල් කරන්න. දැන් CCTV කැමරා ගැන හිතන්නකෝ. යම් කිසි ව්‍යාපාරිකයෙක් විසින් නිෂ්පාදනය කළ වෙළඳසැලට දාපු කැමරා જાතියක්. ඒක යාගේ බිස්නස් එක. හැබැයි CCTV කැමරා නිසා තව කොච්චර ව්‍යාපාර ටිකකට තියෙන අවදානම් නැති වෙලා තියෙනවද කියලා හිතන්නකෝ. ව්‍යාපාර වලට විතරක් නෙවෙයි සාමාන්‍ය ජනතාවට, රජයට, පොලිසියට විශාල ආකාරයක ප්‍රයෝජන රාශියක් දැන් මේ CCTV කැමරා සහ ඒ තාක්ෂණය නිසා වෙලා තියෙනවා. අන්න බලන්න. අවදානම් කළමනාකරණය කරන්න කියලා අපිට කියනවා ව්‍යාපාරිකයෝ හැටියට. ඒතර අනාගත පරම්පරාවට ඒක ලොකු දෙයක්. දැන් මීට අවුරුදු 30-40කට කලින් CCTV කැමරා තිබ්බේ නැහනේ. ඒතර අපරාධයක් වුණාම හොයාගන්න විදිහක් නැහැ. කඩවල් කරනකොට, ව්‍යාපාරයක් කරනකොට ඒකට වෙනම මුරකාරයෝ දාන්න ඕනි, ගේට්ටු දාන්න ඕනි, තාප්ප බැඳගෙන මිනිස්සු එන කතන්දර ටිකක් එන කට්ටක් කාලා තමයි බිස්නස් එකක් කරේ. අද එච්චර දඟලන්න දෙයක් නැහනේ. වීදුරු දොරක් නම් ව්‍යාපාරයට දාලා තින ඕක වහලා ගෙදර ගියා. අසේ දින බඩ මුට්ටු ටික පාරේ යන මිනිසුන්ටත් පේනවා. ප්‍රශ්නයක් නැහැ මොකද CCTV කැමරා තියෙන හින්දා අරතරන් දඟලන්න නැතුව අපිට පුළුවන් හරි ලේසියෙන් අද ව්‍යාපාර කටයුතු කරන් යන්න. රක්ෂණයේ තියෙන හින්දා ව්‍යාපාරයක් ගිනි ගනීද හොරුපණීද මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවට ආවරණය රක්ෂණයෙන් දෙනවා. ඔන්න බලන්න එතකොට මේ අවදානම් කළමනාකරණය කියන දෙයින් ඊළඟ පරම්පරාවන් වලට වෙන වාසි. මිනිස්සු මේවා මේ වගේ දේවල් හොයාගත්ත හින්දා අපි අද වර්තමානයේදී සැහැල්ලුවෙන් ව්‍යාපාර කටයුතු කරනවා. අන්න ඉතින් අපිට කියන තවදුරටත් ඒක කරන්න කියලා. මම මේ සැරින් සැරේ කියන්නේ ආර්ථික තිරසර සංවර්ධනය වෙනුවෙන් දැන් අපි මේ ලියා ගන්න දේවල් තියෙනවනේ. මේ ලියා ගන්න ව්‍යාපාරිකයා කළ යුතු දේවල් හැටියටනේ. ව්‍යාපාරිකයා කරන්න ඕනේ දේවල් කියලානේ අපි දැන් මේ ලියාගන්නේ. මේවැ ගොඩක් දේවල් දැනටත් ව්‍යාපාරිකයා විසින් කරන දේවල්. කරලා තියෙන දේවල්. ඒකයි මම අර පටන් ගන්නකොටම කිව්වේ මේ පැතිකඩ තුන හදද්දී ව්‍යාපාරිකයා ඇත්තටම වග කියන්න ඕනි පරිසරය විනාශ වෙච්ච එකටයි සමාජය විනාශ වෙච්ච එකටයි විතරයි. ආර්ථිකය විනාශ වෙච්ච එකට ව්‍යාපාරිකයා වග කියන්න ඕනේ නැහැ. දැන් නිකමට හිතන්න දැන් මේ ලියා ගන්න හැමදේම ව්යාපාරිකයා දැනටත් කරන දේවල්නේ. දැනටත් කරපු දේවල්. කුසලතා බල ගන්නලු ඒක ව්‍යාපාරිකයා ඕනි තරම් කරනවා. රැකියා නිර්මාණය කරනලු ඒක කරනවා. අවදානම් කළමනාකරණය කරනලු ඒක කරනවා. මෙන්න මේ දෙක තමයි ව්‍යාපාරිකයාගේ අතින් සිද්ධ නොවෙනවා නම් සිද්ධ නොවෙන්නේ. එකක් තමයි ප්‍රාග්ධනයේ කාර්යක්ෂමව භාවිත කරන එක. අනික සම්පත් කාර්යක්ෂමව භාවිත කරන්නේ. හරි. ලියා ගන්න ඊළඟ එක. ඊළඟ එක ලියා ගන්න ආර්ථික වර්ධනය බල ගැනීම. අපි මේ කතා කරන්නේ ආර්ථික තිරසර සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපාරිකයන්ට කරන්න පුළුවන් දේවල්. ආර්ථික වර්ධනය බල ගැනීම. ඒ කියන්නේ ඉතින් දලදේශීය නිෂ්පාදනය වැඩි කරන්නත් ව්‍යාපාරිකයා දායක වෙන්න ඕනේ. ඉතින් ආර්ථික වර්ධනය කියන්නේ රටේ දලදේශීය නිෂ්පාදනය වැඩි කරන එකනේ. ඒක කොහොමත් සිද්ධ වෙන එකනේ. ඊළඟට පුතේ තව එකක් ලියන්න පාර්ශවකරුවන්ගේ ප්‍රතිලාභ වර්ධනය. පාර්ශවකරුවන්ගේ ප්‍රතිලාභ වර්ධනය. පාර්ශවකරුවන්ගේ ප්‍රතිලාභ වර්ධනය.
ඒ කියන්නේ දැන් අපි පළවෙනි පාඩමේදී ඉගෙන ගන්නවනේ ඇල්මැති පාර්ශව කියලා මාතෘකාවක් ඔයගොල්ලන්ට මතකයිනේ. ඒකෙදී ඇල්මැති පාර්ශව ගණනාවක් ඉගෙන ගන්නවා. ඉතින් අපිට කියනවා ව්‍යාපාරිකයෝ හැටියට ඔය කියන ඇල්මැති පාර්ශවයන්ගේ ප්‍රතිලාභ වැඩි වෙන විදිහට වැඩ කරන්න. ඒක ආර්ථික තිරසර සංවර්ධනයකට අපි කරන දායකත්වය. දේශීය ආර්ථිකයේ වර්ධනය සඳහා ආයෝජනය කරන්න. දේශීය ආර්ථිකයේ වර්ධනය සඳහා ආයෝජනය කිරීම. දේශීය ආර්ථිකයේ වර්ධනය සඳහා ආයෝජනය කිරීම. ඒ කියන්නේ ව්‍යාපාරිකයෝ හැටියට අපි කරන්න ඕනි දෙයක් තමයි අපේ රටේ ආර්ථිකයේ වර්ධනය වෙන විදිහට ආයෝජන කටයුතු කරන්න ඕනේ. කියන්නේ දේශීය ආර්ථිකයේ වර්ධනය වෙන විදිහට ආයෝජන කටයුතු කරන්න. වෙන රටවල් වල දේවල් වලට සල්ලි වියදම් කරන්නේ නැතුව රටේ ආර්ථිකයේ දේශීය ආර්ථිකයේ දියුණු වෙන විදිහට ආයෝජනය කරන්න. ඊළඟ එක නවෝත්පාදන හඳුන්වා දීම. නවෝකත් ව්‍යාපාරිකයා කරනවනේ සාමාන්‍යයෙන් කොහොමත්. ඒ කියන්නේ හැම වෙලෙම අපිට කියනවා අලුත් දේවල් කරන්න, වෙනස් දේවල් කරන්න. ව්‍යාපාරිකයා කොහොමත් නව්‍යතා සම්පාදනයක් කරනවා. එතකොට ඒක අනාගත પરම්පරාවට වාසියක් වෙනවා. හරි? නව්‍යතා සම්පාදනයක් කරන්න. ඊළඟට තාක්ෂණය දියුණු කරන්න. නව්‍යතා සම්පාදනයක් කරන්න තාක්ෂණය දියුණු කරන්න. හරි? තාක්ෂණය දියුණු කරන එකත් අනාගතයේ හොඳ ආර්ථිකයක් නිර්මාණය කරන්න වර්තමානයේදී ව්‍යාපාරිකයාට කරන්න පුළුවන් දෙයක්. දැන් නව්‍යතා සම්පාදනයත් එහෙම දැන් නිකමට හිතන්නකෝ ව්‍යාපාරිකයෝ දැන්ටත් නව්‍යතා සම්පාදනය කියන දේ කොහොමත් කරගෙන යන දෙයක් කරලා තියෙන දෙයක්නේ. දැන් ඒකෙන් වෙන්නේ දැන් අද අපි මේ පාවිච්චි කරන ගොඩාක් භාණ්ඩ වර්ග සේවා වර්ග අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ව්‍යාපාරිකයෝ මේවා නිර්මාණය කරලා දුන්න හින්දානේ. ඊළඟට තාක්ෂණය දියුණු කිරීම ලිව්වනේ. තාක්ෂණය දියුණු කිරීම කියන්නේ එතකොට වර්තමානයේදී ව්‍යාපාරිකයන්ට කරන්න පුළුවන් දෙයක්. ඒකත් අනාගතයට හොඳ ආර්ථිකයක් හදන්න දායක වෙන වැඩක්. දැන්ටත් ඒකනේ වෙලා තියෙන්නේ. දැන් අතීතයේ ව්‍යාපාරිකයෝ ගොඩක් තාක්ෂණය දියුණු කරන පැත්ත කරපු නිසා තමයි අපිට මේ දැන් අපි පාවිච්චි කරන මේ අලුත් තාක්ෂණ දැන් නිකමට හිතන්නකෝ දැන් අපි මේ කොරෝනා කතන්දරෙත් එක දැන් මේ පන්ති කරන්න බැරි වෙලා ආවේ ඕගොල්ලන්ට මේ වගේ ක්‍රමයකින් හරි දැන් පාඩම ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙන්නේ තාක්ෂණය දියුණු වෙලා තියෙන හින්දානේ. ඉතින් මේ තාක්ෂණයේ දියුණුවට ව්‍යාපාරිකයා කොහොමද දායක වෙලා තියෙන්නේ. හරි? ඒක තවදුරටත් කරන්න කියන එක තමයි දැන් එතකොට මේකෙන් මේ කියන්නේ. දැන් මේ වගේ වේශනයක් මීට අවුරුදු 10කට කලින් ආව නම් මීට අවුරුදු 20කට 30කට කලින් ආව නම් එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලාගේ කාලේ මේ වගේ වේශනයක් ආව නම් එහෙමනම් පුළුවන් ද කියන්නකෝ දැන් ඕගොල්ලෝ අද මේ ඉගෙන ගන්න විදිහට මෙහෙමවත් කරන්න. බෑනේ දැන් අපිට එහෙම නෑ. අපිට ඉතින් දැන් මේ වගේ තාක්ෂණයන් තියෙන හින්දා අර සම්පූර්ණයෙන් මේක නවත්තලා දාන්න නැතුව දැන් මෙහෙම හරි ළමයින්ට ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ තාක්ෂණයේ දියුණු කිරීම කියන දේ එදා ඉඳලා ව්‍යාපාරිකයා අතින් සිද්ධ වෙලා තියෙනවා. අපිට කියනවා තවත් ඒක කරන්න කියලා. තව ලියන්න සේවක සුබ සාධනය සඳහා දායක වීම. සේවක සුබ සාධනය සඳහා දායක වීම. ආර්ථික තිරසර සංවර්ධනයක් වෙනුවෙන් ව්‍යාපාරිකයන්ට කරන්න පුළුවන් තව දෙයක් තමයි සේවක සුබ සාධනයට දායක වෙන්න. මොකද්ද පුතේ සේවක සුබ සාධනය කියලා කියන්නේ? සේවක සුබ සාධනය කියන්නේ සේවකයන්ට වැටුප් ගෙවන එක නෙමෙයි. සේවකයන්ට පඩි ගෙවන එක නෙමෙයි. වැටුපට අමතරව අපි සේවකයාට දෙන ඕනෑම දෙයකට අපි කියන්නේ සුබ සාධනයක් කියලා. සාමාන්‍යයෙන් වැටුප කොහොමත් අපි සේවකයාට දෙනවනේ. වැටුපට අමතරව අපි සේවකයාට දෙන දේවල් තියෙන්නේ නොමිලේ ආහාර දෙනවා, නවාතැන් පහසුකම් දෙනවා, එතකොට වාහන දෙනවා, ණය දෙනවා. මෙන්න මේ වගේ වැටුපට අමතරව යම් යම් දේවල් සේවකයන්ගේ පවුලේ අයට යම් යම් උදව් කරනවා, මළගෙවල් වලට උදව් කරනවා, වෙඩින් වලට උදව් කරනවා. ඒ වගේ මේවට කියන්නේ සුබ සාධනය. ඉතින් ඒවැයෙන් වෙන්නේ ඒ වගේ සුබ සාධන පහසුකම් වලට ආයතන යොමු වුණාම අනාගත પરම්පරාවත් ඒව එතකොට කරන් යනවා. එතකොට ඒක හොඳ ආර්ථිකයක් නිර්මාණය වෙන්න දායක වෙනවා. හුවමාරු හා ගණදෙනු ක්‍රියාවලිය පහසු කිරීම. හුවමාරුව හා ගණදෙනු ක්‍රියාවලිය පහසු කිරීම. ඒ කියන්නේ ව්‍යාපාරිකයෝ හැටියට අපිට කියනවා දැන් හුවමාරු ක්‍රියාවලිය කියන්නේ මේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම විකිණීම කියන වැඩේනේ හුවමාරු ක්‍රියාවලිය කියන්නේ. මේක දියුණු කරන්න. දැන් බලන්න ඒක වෙලානේ දැනටත් තියෙන්නේ. ඉස්සර ගෙදරට ඕනි කරන මොනවා හරි භාණ්ඩයක් සේවාවක්. මොනතයි ඔයගොල්ලන්ගේ ආච්චි කිසියගේ කාලේ ඒගොල්ලෝ ගෙදරට බඩු ගෙන ආපු විදිහට නෙවෙයිනේ දැන් අපිට ඕනි කරන මිලදී ගැනීම අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අර හරිම ලේසියෙන් එදාට වඩා පහසු ක්‍රමවලට අපිට අද මේ මිලදී ගැනීම කරන්න පුළුවන් වෙලා තියෙනවානේ. ගෙදරටම වෙලා ඉඳගෙන ලෝකේ ඕනි තැනක තියෙන දෙයක් අපිට ගේ ගාවට ගෙන්න ගන්න පුළුවන් තරම් මේ හුවමාරු ක්‍රියාවලිය දැන් සරල වෙලා පහසු වෙලා තියෙනවානේ. ඉතින් ඒ හින්දා ව්‍යාපාරිකයන්ට
ඒකත් කරන්න කියලා කියන. ඒක දැන් දැනටත් ව්‍යාපාරිකයෝ කරලා තියෙන දෙයක්. හරිනේ එහෙමනම්. දැන් ඔයා ඔය ලියාගත්තේ තිරසර සංවර්ධනයේ ප්‍රධාන කුළුණු 3න් ආර්ථික තිරසර සංවර්ධනයකට ව්‍යාපාරිකයාගෙන් වෙන්න ඕනි දායකත්වයන් ටික. දැන් ඔය දායකත්වයන් ලියද්දී මං කිව්වා ඕවා දැනටත් ව්‍යාපාරිකයා දීලා තියෙන දායකත්වය. කියන්නේ ආර්ථිකය දියුණු කරන්න දැන් මේ ව්‍යාපාරිකයාට දැන් මේ කරන්න කියලා දැන් අපි දේවල් ටිකක් ලියාගත්තනේ. මේවා කොහොමත් ව්‍යාපාරිකයා අතින් වෙන දේවල්. හරි. එතකොට ඔන්න එක කුළුණක් හරි. තිරසර සංවර්ධනයේ ප්‍රධාන කුළුණු 3යි. ආර්ථිකය තිරසර සංවර්ධනය, පරිසර තිරසර ආරක්ෂණය, සමාජ තිරසර සංවර්ධනය. ඒ කියන්නේ අපි අනාගත පරම්පරාවට හොඳ ආර්ථිකයක් නිර්මාණය කරන්නත් ඕනි, පරිසරයක් නිර්මාණය කරන්නත් ඕනි, සමාජයක් නිර්මාණය කරන්නත් ඕනි. දැන් එකක් හරි. ඒ කියන්නේ ආර්ථිකයේ පැත්ත හරි. දැන් බලන්න පුතේ ඔයගොල්ලන්ගේ ටියුට් එකේ ආර්ථික තිරසර සංවර්ධනය කියන එකෙන් පස්සේ තියෙනවා පරිසර තිරසර ආරක්ෂණය. හරි. ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයා ගොඩක් වග කියන්න ඕනි පැත්ත. දැන් තිරසර සංවර්ධනය කියන එකේදී ව්‍යාපාරිකයා ආර්ථිකයට මහ ලොකු දෙයක් කරේ නැහැ, හානියක් කරේ නැහැ. හැබැයි පරිසරයට මේ අද තියෙන තත්ත්වය උදා වෙන්න, එහෙම නැත්නම් අද තියෙන තත්ත්වයට මේ පරිසරය මේ ආකාරයට දූෂණය වෙන්න, විනාශ වෙන්න ව්‍යාපාරිකයා අනිවාර්යයෙන්ම වග කියන්න ඕනේ. කියන්නේ ව්‍යාපාරිකයා තමයි මේ තරමකට මේ පරිසරය විනාශ වෙන්න බලපාන ගොඩක් දේවල් කරලා තියෙන්නේ. හරි. දැන් ඉතින් ඒ හින්දා මේක නිවැරදි කරන්නත් දැන් ව්‍යාපාරිකයට කියනවා දායකත්වය දෙන්න කියලා. අපි දැනගෙන ඉන්න ඕනි මොනවද ව්‍යාපාරිකයෝ හැටියට අපෙන් වෙන්න තියෙන දායකත්වය. ඒ කියන්නේ අනාගතයට හොඳ පරිසරයක් ඇති කරන්න, අනාගතයේ පරම්පරාවට හොඳ පරිසරයක ජීවත් වෙන්න. දැන් බලන්න ස්වභාවික පරිසරය ගත්තහම අපිට අපේ ආච්චිලගේ සීයලගේ කාලේ තිබ්බ ආකාරයකට ගස් කොළන් නැහැ, වන සතුන් නැහැ, ස්වභාවික ජලය නැහැ, පිරිසිදු ජලය, පිරිසිදු වාතාශ්‍රය, මේ කිසි දෙයක් අපිට දැන් ස්වභාවික පරිසරයේ පැත්තෙන් ලැබෙන දේවල් අතීතයේ හිටපු මිනිසුන්ට සාපේක්ෂව අපිට හම්බෙලා තියෙන අඩුවේ. ඉතින් අපිත් මේ ආකාරයටම මේ ස්වභාවික සම්පත් පරිභෝජනය කරගෙන ගියොත් විශේෂයෙන් ව්‍යාපාරිකයෝ හැටියට අපිට ওই தත්ත්වය උදා වෙන්න ව්‍යාපාරිකයන්ගේ ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ. දැන් ගස් ටික කපා දැන් අපි හිතමු ලොකු ලීබඩු සමාගම් සහ පොඩි මට්ටමේ ලීබඩු හදන තැනක ඉඳලා ඉතා මහා පරිමාණ වශයෙන් ලීබඩු නිපදවන ව්‍යාපාර දක්වා කැලේ ගස් වලින් මේගොල්ලෝ ඒ ප්‍රයෝජනෙ ගන්න. ඒගොල්ලෝ හින්දානේ මේ කැලේ තියෙන ගස් ටික නැති වෙන්නේ. ඒතර වන සතුන් ගන්නකො. සත්තු ඉස්සර මිනිස්සු අතීතයේම හිටපු මිනිස්සු තමන්ගේ ආහාරයට සතෙක් මරාගත්තට මහ ලොකු හානියක් උනේ නැහැ. දැන් වර්තමානයේ මිනිස්සු විකුණන්න මස් සඳහා විකුණන්න සත්තු වෙනම මරනවා. එතකොට දැන් අලියතුන් වගේ ඊටාම දුර්ලභ ගණයේ සත්තු දැනටත් වඳවීමේ තරජනයට මුහුණ දිරින සත්තු වුණාට වර්තමානයේදීත් අපිට අහන්න දකින්න ලැබෙනවා ඔය කියන සත්තු මරනවා. ගෝන්නු මූ වගේ සත්තු මරනවා. එතකොට මේ විදිහට මේ වන සතුන් විනාශ වෙන එකට බලපාන්නෙත් ව්‍යාපාරිකයාගේ ක්‍රියාකාරකම්. ඇතෙක් මරලා උගේ දල අරගෙන හරි විකුණනවා. සමහර සත්තුන් මරනවා හැම ගන්න. සමහර සත්තුන්ව හුරතලයට ඇති කරනවා කියලා ඒ සත්තුන්ගේ ව්‍යාප්තිය බෝවීම වැළැක්වෙනවා. ඉතින් මෙන්න මේ වෑන් වෙන්නේ මේවා ඇවිල්ලා බිස්නස් වැඩනේ. මේ බිස්නස් වැඩ නිසා අර ස්වභාවික පරිසරයට කරන්නේ ලොකු හානියක් නේ වෙන්නේ ලොකු හානියක් නේ. එහෙන් කර්මාන්ත ශාලාවලින් පිටවන එක දුම් වර්ග, වායූන් වර්ග බැහැර වෙන අපද්‍රව්‍ය එතනින් පරිසරය එහෙම විනාශ වෙනවා. වැලි ගොඩ දානවා, පස් කපනවා, එහෙම පස් ජාවාරම්, වැලි ජාවාරම් ඕනි තරම් සිද්ධ වෙනවා. කොරල් පර කඩන ජාවාරම් එහෙම සිද්ධ වෙනවා. ඉතින් මේ හැම විදිහකින්ම ව්‍යාපාරිකයා මේවා කරන්නේ ගොඩක් වෙලාවට ව්‍යාපාරික චේතනාවකින්. මිනිස්සු මේ දේවල් කරන්නේ ව්‍යාපාරික චේතනාවකින්. ඒ කියන්නේ සල්ලි හම්බ කිරීමේ චේතනාවෙන්. වැලි ගොඩ දාන්නෙත් ඒකට, පස් කපන්නෙත් ඒකට, ගස් කපන්නෙත් ඒකට, සත්තු මරන්නෙත් ඒකට. වටිනා ඖෂධ පැලෑටි විකුණන්නෙත් ඒකට. මේ හැම දෙයකින්ම වෙන්නේ හැබැයි ව්‍යාපාරික චේතනාවෙන් කරන දේවල් හින්දා අපිට ස්වභාවික පරිසරයෙන් ලැබෙන දේවල් එන්න අඩු වෙගෙන යනවා. අපිත් ඒකම දැන් කරගෙන යනවා නම් තවත් ඉස්සරහට අපිත් ඒ අතීතයේ හිටපු මිනිස්සු වගේම කලින් පරම්පරාවේ අය වගේම තාමත් මේ ස්වභාවික සම්පත් ওই විදිහට විනාශ කරගෙන යනවා නම් ඊළඟ පරම්පරාවට තව
පරම්පරා 3-4කින් එහා ජීවත් වෙන මිනිස්සුන්ට අපි අද මේ භුක්ති විඳින තරම් පරිස්වභාවික පරිසර මේ සම්පත්වත් පරිභෝජනය කරන්න නැති වෙන්න පුළුවන්. අන්නේ හින්දා තමයි දැන් ව්‍යාපාරිකයෝ හැටියට අපිට කියන්නේ අනාගත පරම්පරාවට හොඳ ස්වභාවික පරිසරයක් නිර්මාණය කරන්න දායකත්වයක් දෙන්න කියලා. ව්‍යාපාරිකයෝ හැටියට අපිට කියනවා ඒ සඳහා දායකත්වයක් දෙන්න කියලා. හරි. මොනවද දැන් අපිට ව්‍යාපාරිකයෝ හැටියට හිතලා කියන්න අනාගත පරම්පරාවට හොඳ පරිසරයක් නිර්මාණය කරන්න නම් ව්‍යාපාරිකයෝ හැටියට අපිට කරන්න පුළුවන් දේවල් මොනවාද? හරි. ඊට කලින් කියවන්න පොඩ්ඩක් එතන පරිසර තිරසර ආරක්ෂණය කියන නෝට් එක චුට්ටක්. මූලික මිනිස් අවශ්‍යතාව වන වාතය, ජලය, ආහාර හා නිවාස යනාදිය ගුණාත්මක භාවයෙන් පැවතීම හා ඒවා ආරක්ෂා කර ගැනීමෙන් පවත්වාගෙන යාම මගින් මූලික මිනිස් අවශ්‍යතා සපුරාලීම පරිසර තිරසර ආරක්ෂණයෙන් අපේක්ෂා කෙරේ. ඒ කියන්නේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතාව වෙන ආහාර, වාතය, ජලය මේ වගේ දේවල් ගුණාත්මක භාවයකිනුත් තියාගෙන ඒවත් ආරක්ෂා කරගෙන මිනිසුන්ගේ අවශ්‍යතාව මොනවා ටික ඉටු කරගන්න. පරිසර තිරසර ආරක්ෂණයේදී ස්වභාවික පරිසරය නොනසා ඵලදායී වෙනස්කම් කිරීම කරනුයේ කෙසේද යන්න පිළිබඳ සැලකිලිමත් වී අනාගත පරපුර වෙනුවෙන් ගෝලීය පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන මානව ක්‍රියාකාරකම් අපේක්ෂා කෙරේ. ඒ ටික ගැන එච්චර හිතන්න යන්න එපා. මේකේ සරලම මදේ ගන්නකො මේකේ තේරුම ගන්නකො ඔයගොල්ලන්ට අපි පන්තියේ කියනවා වගේ මේකේ අයිඩියාව මොකද්ද? අනාගත පරම්පරාවට හොඳ පරිසරයක් නිර්මාණය වෙන විදිහට හොඳ ස්වභාවික පරිසරයක් නිර්මාණය වෙන විදිහට වර්තමානයේ කටයුතු කරන්න. ස්වභාවික සම්පත් අනාගත පරම්පරාවට ඉතුරු කරලා පාවිච්චි කරන්න. අපිට මොකද්ද කියන්නේ BS වලට ව්‍යාපාරිකයෝ හැටියට. ඒ සඳහා ව්‍යාපාරිකයෝ හැටියට අපෙන් මොනවද වෙන්න ඕන? රජයට කරන්න පුළුවන් දේවල් ඒවා වෙනම තින ඒවා කරගනි. සාමාන්‍ය ජනතාව හැටියට කරන්න පුළුවන් දේවල් ඒවා අපිට වැඩක් නැහැ. අපි කතා කරන්නේ ව්‍යාපාරිකයෝ හැටියට අනාගත පරම්පරාවට හොඳ ස්වභාවික පරිසරයක් ඇති කරන්න අපිට කරන්න පුළුවන් දේවල්. එතෙන්දී සැලකිලිමත් වූ යුතු සාධක අවධානය යොමු කළ යුතු කරුණු ටිකක් තියෙනවා. ඒ ටිකට වඩා වැදගත් වෙන්නේ ඕගොල්ලන්ට මේ පරිසර තිරසර බව තහවුරු කරන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක. අවධානය යොමු කළ යුතු කරුණුත් 4ක් තියෙනවා එතන. ඒත් තමයි සම්පත් පරිභෝජනය ගැන හිතන්නලු. අමුද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණයක් ගැන හිතන්නලු. ස්වභාවික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරගන්න හිතන්නලු. හරි. ගන්නකො දැන් අපිට ලියන්න තියෙන්නේ මම අර පන්තියේ කියන වගේම නෝට් එක හෙමින් සැරේ කියන්නේ පුළුවන් තරම් ටිකක් අර ඉක්මනට ලියන්න. පරිසර තිරසර බව තහවුරු කරන්න ව්‍යාපාරිකයන්ට කළ හැකි ක්‍රියාකාරකම් තමයි ලියන්න තියෙන්නේ. හරිද? ලියන්න පළවෙනි එක පරිසර හිතකාමී දෑ මිලට ගැනීම. පරිසර හිතකාමී දෑ මිලට ගැනීම. ඒ කියන්නේ පුතේ දැන් මේ කියන්නේ කාටද මේවා මේ කරන්න කියන්නේ? මේ කවුරු කරන්න ඕනි දේවල්ද මේ? ව්‍යාපාරිකයෝ කරන්න ඕනි දේවල්. හරිද? අනාගත පරම්පරාවට හොඳ පරිසරයක් නිර්මාණය කරන්න ව්‍යාපාරිකයෝ කරන්න පුළුවන් දේවල් තමයි දැන් අපි මේ කියන්නේ. පරිසර හිතකාමී දෑ මිලට ගැනීම. හරිද? ව්‍යාපාරිකයෝ හැටියට කියනවා හැම වෙලෙම තමන්ගේ මිලදී ගැනීම වලදී පරිසර හිතකාමී දේවල්ම ගන්න. පරිසරයට හානි නොවන දේවල් ගන්න. මොකද ව්‍යාපාරිකයා මේ වරන් විකුණන එකනේ කරන්නේ. දෙවෙනි එක නිෂ්පාදන ක්‍රියාවලියේදී අමුද්‍රව්‍ය බලශක්තිය නිෂ්පාදන ක්‍රියාවලියේදී අමුද්‍රව්‍ය බලශක්තිය ජලය වැනි සම්පත් අමුද්‍රව්‍ය බලශක්තිය ජලය වැනි සම්පත් සුරකිමින් කටයුතු කිරීම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ව්‍යාපාරිකයා තමන්ගේ නිෂ්පාදන කටයුතු කරද්දී අමුද්‍රව්‍ය වගේ දේවල්, බලශක්තිය වගේ දේවල්, ජලය වගේ දේවල් පුළුවන් තරම් අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. දැන් අපි ලී බඩු හදන කෙනෙක් වෙන්න පුළුවන්. අපි ඇඳුම් මහන ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන්. අපි කෑම කඩයක් කරනවා වෙන්න පුළුවන්. මොන වගේ නිෂ්පාදන කටයුත්තක් කරත් අර ස්වභාවික සම්පත් පුළුවන් තරම් විනාශ නොවන විදිහට ස්වභාවික දේවල් පුළුවන් තරම් ආරක්ෂා වෙන විදිහට වැඩ කරන්න කියලා අපිට කියනවා. මොන ව්‍යාපාරික හැටියට කරන්න පුළුවන් තව දෙයක්. හරිද? තුන්වෙනි එක
අපද්‍රව්‍ය කළමනාකරණයේදී 3R 4R 5R 3R 4R 5R 3R 4R 5R මෙන්න මේක අපද්‍රව්‍ය කළමනාකරණයේදී 3R 4R 5R සංකල්ප භාවිතා කිරීම. සංකල්ප භාවිතා කිරීම 3R 4R 5R සංකල්ප භාවිතා කිරීම. ඒ මොනවද කියලා පුතේ දැන් මේ තියෙන්නේ අපද්‍රව්‍ය කළමනාකරණයේදී අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග. ඕකේ ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ මෙන්න මේක. 4R කියන එක ඕක ඔයගලන්ට මේ පාඩමේ ඉස්සරහදී කියලා දෙනවා. 4R කියන්නේ R අකුරෙන් පටන් ගන්න දේවල් හතරක්. ඒ කියන්නේ කරන්න ඕනි ක්‍රියාකාරකම් හතරක්. ඉතින් ඒ හතර කරනවා නම් පරිසරයට වෙන හානිය ගොඩක් අඩු වෙනවා. හරි. ඒකට තව එකක් එකතු වෙනකොට 5R එකකින් එකක් අඩු වුණාම 3R එහෙනම් වැදගත් වෙන්නේ 4R එක. අන්න අපිට මේ වගේ දේවල් පාවිච්චි අනුගමනය කරන්න කියලා කියනවා ව්‍යාපාරිකයෝ හැටියට. හරි. දැන් අපි මොනවද මේ ලියන්නේ? අනාගත පරම්පරාවට හොඳ පරිසරයක් නිර්මාණය කරන්න ව්‍යාපාරිකයෝ හැටියට අපිට කරන්න පුළුවන් දේවල්. ලියාගන්න පුතේ ඊළඟ එක එතකොට පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම භාවිතය. අපි අන්තිමට ලිව්වේ අර 3R 4R 5R ක්‍රම භාවිත කරන්න කියන එකනේ. ඊළඟ එක ලියාගන්න පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම භාවිත කිරීම. ඒතර ව්‍යාපාරිකයෝ හැටියට අපිට කියනවා අනාගත පරම්පරාවට හොඳ පරිසරයක් නිර්මාණය කරන්න නම් වර්තමානයේදී අපිට පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම භාවිත කරන්නලු. ඒ කියන්නේ ගොඩක් වෙලාවට පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම භාවිත කිරීම කියන එකේදී දැන් අපිට ඉතින් ව්‍යාපාරිකයෝ හැටියට දැන් සාමාන්‍ය දැනට තියෙන වාහන තමයි අපේ ව්‍යාපාර කටයුතු වලදී භාවිත කරන්න වෙන්නේ. ඒකෙත් ඉතින් දැන් ওই රජයෙන් දුන් සහතික ගන්න කියලා නියම කරලා තියෙනවා. එතකොට ඔය උද්‍යානවල වගේ වෑදී අර දැන් ওই පේරාදෙණිය මල්වත්ත බලන්න ගියාම ඒ වගේ තැන්වල තියෙනවා දැකලා ඇති ඔයගොල්ලෝ අර විදුලියෙන් ක්‍රියාත්මක වෙන වාහන. දුම නැහැ, සද්දයක් නැහැ. අන්න ඒ වගේ ඉතින් ඒවා මහපාරේ පාවිච්චි කරන්න බෑ. ඊට අමතරව ඉතින් දැන් ওই ඉලෙක්ට්‍රික් කාර් වගේ දේවල්, කියන්නේ ඉලෙක්ට්‍රික් වාහන ඒවා භාවිතේ වැඩි කරනවා නම් ව්‍යාපාර කටයුතු වලදී පරිසරයට වෙන හානිය මීට වඩා අඩු වෙනවා. ඒ හින්දා ව්‍යාපාරිකයෝ හැටියට අපිට කියනවා පුළුවන් තරම් ප්‍රවාහන ක්‍රම භාවිත කරද්දී පරිසර හිතකාමී දේවල් භාවිත කරන්නලු. ඊළඟ එක ලියා ගන්න අන්තරාකාරී ද්‍රව්‍ය සුරක්ෂිතව භාවිත කිරීම. අන්තරාකාරී ද්‍රව්‍ය සුරක්ෂිතව භාවිත කිරීම. ඒ මොකක්ද එතන කියන්න හදන්නේ? දැන් අන්තරාකාරී ද්‍රව්‍ය සුරක්ෂිතව භාවිත කරන්න කියන්නේ ව්‍යාපාර කටයුතු වලදී. ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් ව්‍යාපාර කටයුතු කිව්වහම සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දැන් පළවෙනි පාඩම ඉගෙන ගත්ත ළමයි හැටියට මේ කඩයක් කියන එකම නෙමෙයිනේ ව්‍යාපාරයක් කියන්නේ. සාමාන්‍ය අපි එකපාරට ඔලුවට ගන්න ව්‍යාපාරයක් කිව්වහම කඩයක්නේ. දැන් සාමාන්‍ය බඩු විකුණන කඩයක්නේ. එහෙමම නෙමෙයි. දැන් සමහර වෙලාවට දැන් නිකන් හිතන රසායනික ද්‍රව්‍ය විකුණන ව්‍යාපාර තියෙනවා. ඒවා නිෂ්පාදනය කරන ව්‍යාපාර තියෙනවා. පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන විකුණන ව්‍යාපාර තියෙනවා. යන්න ඒ වගේ ව්යාපාර කටයුතු වලදී ඒවා සුරක්ෂිතව භාවිත කරන්න. දැන් විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය වගේ දේවල් ඖෂධ නිෂ්පාදනයේදී කෘමිනාශක වල්නාශක නිෂ්පාදනය කරන ව්‍යාපාර තියෙනවා. ඒවා විකුණන ව්‍යාපාර තියෙනවා. අන්න ඒ වගේ දේවල් වලදී අපිට කියනවා පුළුවන් තරම් සුරක්ෂිතව ඒවා පාවිච්චි කරන්න. ඒ කියන්නේ අර පරිසරයට මුදා හැරෙන්නේ නැතුව, ස්වභාවික වාතයට ඒවා මුදා හරින්න නැතුව. දැන් නිකමට හිතන්න ගෙදරකට කැරපොත්ත වෙනවා නම් මෝටින් ගහනවා. දැන් කැරපොත්ත මැරෙනවා නම් එතකොට නිකන් හිතන්න මේක අපි මෙහෙම ස්ප්‍රේ කරාම ඕක මේ ස්වභාවික වාතයටනේ යන්නේ. එතකොට මේ වගේ දැන් එක ගෙදරක මෝටින් ගැහුවොත් ඒ ගෙදර ඉන්න කැරපොත්තෝ ටික මැරෙයි. ඒතර ඕකෙන් අර පරිසරයට මුදා හැරෙන ප්‍රමාණය ඒත් එක්ක මේ මුළු රටේම මේ මුළු ලෝකෙම ඔයගේ දේවල් පාවිච්චි කරනකොට මේ ස්වභාවික වාතයට ඇතුල් වෙන ප්‍රමාණය ගැන හිතන්නකෝ. යන්න ඒ වගේ දේවල් පාවිච්චි කරද්දී පුළුවන් තරම් සුරක්ෂිත විදිහට පාවිච්චි කරන්න කියලා අපිට කියනවා. ඒ කියන්නේ පරිසරයට වෙන හානිය අඩු කරගෙන පාවිච්චි කරන්න. පාවිච්චි කරන්න එපා කියන්න බෑ. මොකද රසායනික ද්‍රව්‍ය භාවිතය, කෘමිනාශක වල්නාශක නිෂ්පාදනය, බෙදා හැරීම, වෙළඳාම මේ වගේ දේවල් නතර කරන්න බෑ. ඒවා පාවිච්චි කරද්දී පරිසරයට වෙන හානිය අඩු කරලා කරන්න. ඒකයි කියන්නේ. ඊළඟ එක ලියා ගන්න ජලය, වාතය හා පස දූෂණය අඩු කිරීම. ජලය, වාතය හා පස දූෂණය අඩු කිරීම.
ජලය, වාතය හා පස දූෂණය අඩු කිරීම. පැහැදිලිනේ? ඒ කියන්නේ ඉතින් අපි ව්‍යාපාර කටයුතු කරද්දී ගොඩක් වෙලාවට ජලය දූෂණය, පස දූෂණය, වාතය දූෂණය වෙන ක්‍රියාකාරකම් තියෙනවා නම් ඒව පුළුවන් තරම් අඩු කරන්න, ඒ වෙන හානි අඩු කරගෙන කරන්න. ව්‍යාපාර කටයුතු වලදී මේවා දැන් මේ අපිට කරන්න කියලා කිව්වට ඔය කියන දේවල් වලට වැඩිම හානිය ව්‍යාපාර කටයුතු හා නිසා තමයි සිද්ධ වෙන්නේ. දැන් කවුරු හරි වැලි ගොඩ දානවා නම් වැලි ගොඩ දාන්නේ මේ තමන්ගේ ගයක් ගොඩනැගිල්ලක් හදාගන්නම නෙමෙයිනේ. ඒ වගේ දෙයකට ඒක කරන එකෙන් එහෙම ලොකු හානියක් වෙන්නේ නැහැනේ. මේ ව්‍යාපාරික චේතනාවෙන් කරන්නේ. මහා පරිමාණ වශයෙන් කරන්නේ. අපි කියන්නේ සාමාන්‍යයෙන් පස් ජාවාරම්, වැලි ජාවාරම් කරුවෝ. එහෙම නෙන්නේ. ඒ කියන්නේ ඒක තමන්ගේ බිස්නස් එකට හරියන විදිහට කරද්දී අර හානිය ගැන මිනිස්සුන්ට තැකීමක් නැහැ. කොහොම හරි කමන්නේ නැහැ තමන්ගේ බිස්නස් එක කරගෙන යන්න මිනිස්සු බලන්නේ. අන්න ඒ නිසා ඒව පුළුවන් තරම් අඩු කරන්න. ඊළඟට ජෛව විවිධත්වයේ රැකීමට කටයුතු කිරීම. ජෛව විවිධත්වයේ රැකීමට කටයුතු කිරීම. ඒ මොකක්ද කියන්නේ? ජෛව විවිධත්වය කියන්නේ පුතේ දැන් මේ සබහා දහම ජීවියාව නිර්මාණය කරලා තියෙන විදිහ බැලුවාම අපි සබහා දහමට අනුගතව නම් යන්නේ හරි ලස්සනට සබහා දහම අපේ මේ ජීවීන්ව නිර්මාණය කරලා තියෙනවා. ඒ ඇවිල්ලා සබහා දහම හැම වෙලේම ජීවියාගේ පැවැත්මට හරියන විදිහට තමයි හැමදේම නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපි කරන්නේ මොකද්ද? ව්‍යාපාරික චේතනාවෙන් හරි මොකක් හරි අපේ ප්‍රතිලාභයක් ගැන හිතාගෙන අපි කරන්නේ පුළුවන් තරම් මේ ජෛව විවිධත්වය නැති වෙන විදිහටනේ අපි වැඩ කරන්නේ. දැන් උදාහරණයක් හැටියට නිකන් හිතන්න සබහා දහම නිර්මාණය වෙලා තියෙන හැටි අපි පිට කරන වායුව ශාක වලින් උරා ගන්නවා. ශාක වලින් අපිට ඔක්සිජන් දෙනවා. ඒක හරි ලස්සනට නිර්මාණය වෙලා තියෙනවනේ. දැන් අපි විතරක් නෙවෙයිනේ මේක ජීවීන් කියන්නේ මිනිස්සු විතරක් නෙවෙයිනේ. එතකොට බලන්න වනාන්තරයක ගත්තොත් සිංහයෝ කොටි වගේ සත්තු බෝ වෙන්නේ ටිකයි. එක රංචුවක ඉන්නේ 4යි නැත්තම් 5යි, එක දෙකයි. හරක් රංචුවක, මුව රංචුවක, ගෝණ රංචුවක බලන්න අර ටීවී එකේ තියෙන්නේ ඇනිමල් ප්ලැනට් කියන channel එකේ අපිට ඔයා දකින්න පුළුවන්. ඒ රංචුවක ගොඩාක් ඉන්නවා. දැන් අර 4-5ක් ඉන්න කොටි සිංහයෝ වගේ සත්තු අර ලොකු රංචුවකට පැනලා එක සතෙක් මරාගෙන කෑවට අර රංචුවේ එකෙක් අඩුයි කියන එක අපිට පේන්නේ නැහැ නේ. ඉතින් ඒ සබහා දහම නිර්මාණය වෙලා තියෙන හැටි. ශාක භක්ෂක සත්තු ගොඩක් ඉන්නවා එක රංචුවක. ඒ වගේම උන් ටිකක් ලොකුයි ශරීරයෙන්. ගෝණෙක් ගත්තාම හරකෙක් ගත්තාම ඒ සත්තු ලොකුවට ඉනකන අර සිංහයෝ 4 දෙනෙක්ට වගේ එක සතෙක් ප්‍රමාණවත් වෙන තරමකට ඉන්නවා. ඉතින් ඒක ඇවිල්ලා මේ සබහා දහම නිර්මාණය කරලා තියෙන විවිධත්වය කියන්නේ යන්නේ ඒකයි. දැන් ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඔය කිඹුල්ලු වගේ සත්තු, නයි පොළොංගු වගේ සත්තු ඒ බිත්තර වලින් පැටවු ආවහම ඒ ඒ පැටවුන්ව කනවා. ඒ හැදිලා තියෙන විදිහ. මොකද එතකොට අර යන්තම් බේරිලා යන එකෙක් දෙන්නෙක් තමයි පරිසරයේ ඉතුරු වෙන්නේ. මොකද ඒ වගේ සත්තු වැඩිපුර බිහි වුණොත් එහෙම, බෝ වුණොත් එහෙම අර අනිත් සත්තුන්ට ඒක ජීවත් වෙන තර්ජනයක් වෙනවා. ඉතින් ඒක සබහා දහම හරි ලස්සනට ඒක නිර්මාණය කරලා තියෙනවා. දැන් මිනිස්සුන්ගේ මිනිස් ක්‍රියාකාරකම් නිසා වෙලා තියෙන ඔන්න ඔය කියන ජෛව විවිධත්වය නැති වෙලා තියෙනවා. මොකද මිනිස්සු මේක කරන්නේ ජීවිතේ පවත්වාගෙන යාම සඳහා නෙවෙයිනේ, ව්‍යාපාරික චේතනාවෙන්නේ, බිස්නස් නේ අපේ තියෙන්නේ. දැන් අලියෙක් වගේ සතෙක්, ඇතෙක් වගේ සතෙක් මරාගෙන මිනිස්සුන්ට ඇති ප්‍රයෝජනයක් නැහැනේ සාමාන්‍යයෙන් එදිනෙදා කටයුතු වලදී. දැන් මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සු මේ අර ඇතා වගේ ලොකු සතෙක්ව මරන්නේ අර පුංචි දල ගන්නනේ. ඒතර සමහර සත්තුන්ව මරනවා අර හැම විතරක් ගන්න. දතක් ගන්න. හමක් ගන්න. අන්න ඒ වගේ පොඩි දේවල් වලට මේ වටිනා සතුන් මේ පරිසරයේ පැවැත්මට ඉන්න පරිසරය අලංකාර කරන මේ සත්තු අපි මරනවා. ව්‍යාපාරික චේතනාවෙන්. හැබැයි ජෛව විවිධත්වය ඉවරයි. දැන් ගෙදරකුණත් බලන්න හැම ගෙදරකම ඇති කරන්න හරි ගන්න හදන්නේ බලු පැටි. එතකොට අර බැල්ලි පැටව උන්ව ගිනියන්නේ නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? ඒ ඉන්න බලු පැටියා ලොකු වෙලා ඌ මැරිලා ගියාට පස්සේ එතනින් ඒ කතන්දරේ ඉවරයි. දැන් නිකමට බලන්න අඩුතරමේ ගෙදරක කාක්කෙක් ඉන්නවද කියලා. බලු කපුටු දානයක් දෙන්න කාක්කා කිව්වට එන්න කාක්කෙන්නේ නැහනේ දැන් ගෙදරක.
අපි පොඩි කාලෙත් අපිට මතකයි අපේ ගෙවල් වලට ඔය කාක්කෝ වගේ සත්තු, වලි කුකුලෝ වගේ සත්තු, ගිරව් මයින්ෝ වගේ සත්තු අපි ඕනි තරම් බහුලව දැකලා තියෙනවා. දැන් අද මගේ ළමයාට බලන්න එහෙම සතෙක් අපේ ගෙදරට එන්නේ නැහනේ. ඒ ළමයින්ට පින්තූරකින් තමයි අපි පේනවා. එහෙම නැත්නම් ඉඳලා හිටලා කලාතුරකින් තමයි කපුටෙක් ආවත් එන්නේ. ගිරවෙක් වගේ සතෙක් දකින්න හම්බෙන්නේ. මයින්ෙක් වගේ සතෙක් දකින්න හම්බෙන්නේ. අපි බහුලව දැකපු සත්තු මහා ලොකු කාලයක් ගියේ නැහැ. අවුරුදු 10ක් 20ක් වගේ පොඩි කාලයක් ඇතුළත ඒ සත්තු ඉවරයි. ඒගොල්ලෝ දන්නවනේ හොඳ ආකාරවම කපුට නැති වෙන්නේ කපුට කියන සතා වඳ වෙන්න හේතුව පොලිතීන් කන හින්දා. පොලිතීන් කියන්නේ ලන්සීට් කන හින්දානේ සරලව කිව්වොත්. මිනිස්සු තන් තන් වල කැම පාර්සල් කාලි ඉවර වෙලා ඕකේ ලන්සීට් එකත් එක්ක විසි කරනවා ඕක කපුටෝ කනවා. ඌට ඒක දිරව ගන්න බැරුම් මැරෙනවා. ඉතින් ওই වගේ ගොඩාක් මේ ජෛව විවිධත්වයට හානි කරලා තියෙන්නේ අපේ මේ මිනිස් ක්‍රියාකාරකම් විශේෂයෙන් ව්‍යාපාරික ක්‍රියාකාරකම්. අන්න ඒ නිසා අපිට කියන ජෛව විවිධත්වය රැකෙන විදිහට පුළුවන් තරම් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න. හරිනේ? ඒක. ඊළඟ එක පරිසර නීති රීති වලට අනුගතව කටයුතු කිරීම. කියන්නේ පරිසර නීති රීති වලට අනුගතව කටයුතු කිරීම. ඔන්න ව්‍යාපාරිකයන්ට කරනවා කියන තව වැඩක්. හරිද? ඒ කියන්නේ පුතේ රටේ ඕනි තරම් පරිසර නීති රීති තියෙනවා. අපේ රටවල් වල වෙලා තියෙන්නේ හැම දෙයකටම ගැළපෙන නීති රීති සම්පාදනය වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? නීති රීති ක්‍රියාත්මක වෙන තැන. දැන් පරිසර නීති රීති අනුව ගත්තාම සත්තු මරන්න ඒ සත්තු මරණ එක හා සම්බන්ධයෙන් දැඩි නීති රීති ලංකාවේ තියෙනවා. ඒ ක්‍රියාත්මක වෙන තැන ඔය කියන නීති රීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එකනේ දැන් මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ. ව්‍යාපාරිකයෝ දැන් ඒවා අපිට ව්‍යාපාරිකයෝ හැටියට අපිට කියනවා ඒවා හරියට පිළිපදින්න කියලා. ඒ පරිසර නීති රීති වලට අනුගත වෙලා වැඩ කරන්න කියලා. ඉතින් මිනිස්සුන්ට ඕක කියලා ව්‍යාපාරිකයෝ ඕක හරියට ඉටු කරනවද නැද්ද කියලා ඕගොල්ලෝ දන්නවනේ. දැන් ගෝන්නු මුව වගේ සත්තු තාමත් මස් සඳහා මරනවා. හැබැයි බහුලව ඉන්න සත්තු නෙවෙයිනේ ඔය. කලාතුරකින් සත්තු අත්තට ගියොත් එහෙම නැත්නම් වනෝද්‍යානයකට ගියොත් ඔන්න එකෙක් දෙන්නේ දැක්ක හැකි. ඉතින් ඒ වගේ අඩුවෙන් ඉන්න සත්තු පවා මිනිස්සු ඒව මරලා මස් කනවා නම් ඕක ඇවිල්ලා මේ පෞද්ගලිකව මම ගිහිල්ලා මුවෙන් මරාගෙන මස් කන්න මම ගිහිල්ලා ගෝනෙක් මරාගෙන මස් කන්න නෙවෙයිනේ පෙළඹෙන්නේ. මේවා මරලා මේවා මස් කඩවල් වල එහෙම නැත්නම් කෑම කඩවල් වල මේවා විකුණනවා. එහෙම නැත්නම් අපි කියන්නේ නීති විරෝධී ආකාරයෙන් විකුණනවා. කළු කඩ ක්‍රමයට විකුණනවා. දැන් ඕනි තරම් මිනිස්සු දන්නවා මූ මස්, ගෝන මස් මේ වගේ සත්තුන්ගේ මස් ගන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් ඇයි එතකොට මේ රටේ නීතිත් තියෙනවා නම් මේවා හා සම්බන්ධයෙන් නුම් මරන්න එපා කියලා මේවට නීති තියෙනවා නඩු දාන්න පුළුවන්, දඩ ගහනවා, හිරේ යවන්න පුළුවන්. ඒත් ඉතින් මිනිස්සු මේවා කරනවනේ. ඉතින් ඕක ඇතුළාන්තයට ගියොත් ගොඩක් වෙලාවට එකක් දේශපාලන සම්බන්ධතා තියාගෙන තමයි ව්‍යාපාරිකයා මේවා කරන්නේ. ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයාට ඕනි කරන සත්තු මරලා ගෙනල්ලා දෙන්නේ සමහර විට වනජීවී එකේ කවුරු හරි සම්බන්ධතාවයක් ඇතුව. ඒක නිසා ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්යාපාරික චේතනාව නැති කරගන්නවා නම් මේවා කොහොමත් නිකම්ම අඩු වෙලා යනවා. ව්‍යාපාරිකයෝ කරන්නේ ඡන්දේ කාලේ දේශපාලඥයන්ට උදව් කරනවා. උදව් කරලා අර වගේ දෙයකට දේශපාලඥයන්ගෙන් උදව් ගන්නවා. ඒතර පෞද්ගලිකව ව්‍යාපාරිකයාට හැඟීමක් තියෙන්න ඕනි පරිසරය ගැන හිතන්න ඕනි කියන එක. මේ වගේ සත්තු මරන්න හොඳ නෑ කියන එක. මේ වගේ සත්තු මස් සඳහා මරන්න තරම් අපේ රටේ නෑ කියන එක. ඉතින් අන්න ඒක අපි කරන්නේ නෑ. ඒක නිසා පරිසර ආරක්ෂණය සම්බන්ධ දැන් විශේෂයෙන්ම ලංකාවේ පොලිතීන් සම්බන්ධයෙන් වුණත් නීති රීති තියෙනවා. ඒත් ඉතින් පොලිතීන් තහනම් කිව්වට ඕනි තරම් අපි ලන්සීට් පාවිච්චි කරනවා, shopping cover පාවිච්චි කරනවා. ඒවා තියෙනවා. ඊට අමතරව ගස් කපන්න පර්මිට් ගන්න ඕනි එක කතන්දර තියෙනවා. වටිනා ගස් කපන්න නීතිමය බාධා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ නිකමට පාර අයිනට වෙලා බලන් ඉන්න කොච්චර අර ලොකු කොට පටවගත්ත ලොරි මේ පාරවල වල කොච්චර යනවද? දැන් අපි මේ දඬුවම් විඳින ගමන් ගස් කපන ඒවා පරිසරයට හානි කරන එකේ දඬුවම අපි දැන් මේ විඳිනවා. ටීවී බැලුවොත් එහෙම නිවුස් බලනකොට සමහර පැතිවල මිනිස්සු හැමදාම කෑ ගහනවා බොන්න වතුර නැහැ කිය හැතැම්ම ගානක් යන්න ඕනි වතුර ටිකක් ගන්න. වතුර හිඳිලා ගොවිතැන් කරන්න වතුර නැහැ කියලා කට්ටියක් කෑ ගහනවා. කට්ටියක් එහෙම කෑ ගහද්දි රූපවාහිනියේ මාධ්‍යව පෙන්නද්දි නිකම් පාරයින්ට වෙලා බලන් හිටියොත් එහෙම ඕනි තරම් අර මහා වටිනා දැව ගස් කපාගෙන ලොරි වල පටවගෙන යනවා. ඉතින් අන්න ඒ හින්දා මේවට නීති රීති නැතුව නෙමෙයිනේ. දැන් උතනත් වෙන්නේ අර සත්තු මරලා මස් විකුණනවා වගේම නෙවෙන්නේ. දේශපාලන සම්බන්ධයක් තියෙනවා නම් ඒ සම්බන්ධය හරහා මේ මිනිස්සයා තමන්ගේ මේ දැව ජාවාරම කරගෙන යනවා. දේශපාලන සම්බන්ධයක් හදාගෙන වැලි ජාවාරම කරගෙන යනවා. දේශපාලන සම්බන්ධයක් හදාගෙන පස් ජාවාරම් කරන් යනවා. දැන් පහුගිය දවස්වල අපි දැක්ක විල්පත්තු කැලේ කපනවා කියලා
ලොකු කතන්දර ගියා. මිනිස්සු Facebook වල ලොකු අරගලයක් කරා විල්පත්තුව සුරකිමු කියලා. හරි. දැන් එතකොට දැන් නැවතිලාද ඒක? දැන් සිංහරාජ කපන එක නැති වෙලාද? ඒවා මාධ්‍යයෙන් එක එක විදිහට නිර්වචනය කරාට ඒ පැතිවල ඉන්න මිනිස්සු දන්නවා. ඒවා ඇස් දෙකෙන් දකින මිනිස්සු දන්නවා කැලෑ කපන එකේ අඩුවක් නැහැ. පස් ජාවාරම් වල වෙලි ජාවාරම් වල අඩුවක් නැහැ. මොකද මේ ඔක්කොම වෙන්නේ අර ව්‍යාපාරිකයෝ දේශපාලන සම්බන්ධතා තමන්ගේ හදාගෙන තමන්ගේ වැඩේ කරගෙන යනවා. ඉතින් ওই දේශපාලඥයාවත් අර තනි ව්‍යාපාරිකයාවත් නෙවෙයිනේ අවසාන වශයෙන් ඕකේ ප්‍රතිලාභේ එහෙම නැත්නම් ප්‍රතිවිපාකයේ භුක්ති විඳින්නේ. සමස්ත රටට ලෝකයට සමස්ත ජනතාවට තමයි ඒකේ ප්‍රතිඵලය ලැබෙන්නේ. හරිනේ. අන්න ඒක නිසා අපිට කියනවා පුළුවන් තරම් පරිසර නීති රීති තියෙනවා රටේ. ඒ නීති රීති වලින් පැනලා යන්න උත්සාහ කරන එකට වඩා ඒ නීති රීති පාලනය කරගෙන තමන්ගේ වැඩේ කරගෙන යන්න හිතනවට වඩා ව්‍යාපාරිකයෝ දැනගන්නලු මේවට අනවනත වෙලා වැඩ කරන්න. පැහැදිලිද? තව එකක් ලියා ගන්න. සූර්ය ශක්තිය වැනි පරිසර හිතකාමී බල ශක්තිය භාවිතේ. සූර්ය ශක්තිය වැනි පරිසර හිතකාමී බල ශක්තිය භාවිතේ. සූර්ය ශක්තිය වැනි පරිසර හිතකාමී බල ශක්තිය භාවිතේ. හරිනේ. කියන්නේ පුළුවන් තරම් අපිට කියනවා සූර්ය කෝෂ වගේ දේවල් ඉතින් ගෙවල් වල කඩවල් වල වීදි ආලෝකකරණයට මේ වගේ දේවල් වලට යොදා ගන්නවා නම් අර අපි නිපදවන බල ශක්තිය ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. හරිද? තව ඉඩ තියෙනවා නම් තව එකක් ලියා ගන්න. පරිසර හිතකාමී කටයුතු වලදී රජය හා රාජ්‍ය නොවන ආයතන සමග එක්ව කටයුතු කිරීම. හරි. ඔන්න දැන් තිරසර සංවර්ධනයේ පුතේ ප්‍රධාන කුළුණු දෙකක් ඉවරයි. ඔක්කොම ප්‍රධාන කුළුණු තුනයිනේ තියෙන්නේ. ආර්ථික තිරසර සංවර්ධනය, පරිසර තිරසර සංවර්ධනය, සමාජ තිරසර සංවර්ධනය කියලා. ඒ කියන්නේ අනාගත પરම්පරාවට හොඳ ආර්ථිකයක් නිර්මාණය කරන්න අපිට මොනවද කරන්න පුළුවන්? ව්‍යාපාරිකයෝ හැටියට. අනාගතයට හොඳ පරිසරයක් නිර්මාණය කරන්න අපිට මොනවද කරන්න පුළුවන්? ව්‍යාපාරිකයෝ හැටියට. ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? සමාජ තිරසර සංවර්ධනය. දැන් මෙතෙන්දි කියන්නේ අපිට අපි අනාගත પરම්පරාවට හොඳ පරිසරයක් විතරක් නෙවෙයි. හොඳ ආර්ථිකයක් විතරක් නෙවෙයි. හොඳ සමාජ මට්ටමක් එන හොඳ සමාජයක් නිර්මාණය කරලා තියන්නත් ඕනේ. ඒ කියන්නේ වර්තමානයේ වෙනකොට අපි දකිනවා ආර්ථික වශයෙන්ුත් අපි ඉන්නේ හොඳ ආර්ථික ක්‍රමයක නෙමෙයි. එහෙනම් අපි අපේ රටවල් වල හොඳ ආර්ථිකයක් තියෙනවා කියලා අපිට කියන්න බෑ. හොඳ පරිසරයක් අපිට ඉතුරු වෙලා තියෙනවා කියලා කියන්නත් බෑ. කියන්නේ මේ කලින් පරාවන් වල හිටපු මිනිස්සු ඒවා පාවිච්චි කරද්දි අපි ගැන හිතලා නැහැ. කියන්නේ ඒක තිරසර සංවර්ධනයක් නෙවෙයි ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සමාජය ගත්තත් එහෙමනේ. ඒතර අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අර විෂමාචාර වලින් පිරිච්ච, නැහැදිච්ච, අන්න ඒ වගේ ගුණධර්ම සාරධර්ම නැති, මනුස්සකම් වලින් පිරිහිච්ච අන්න ඒ වගේ සමාජයක. දැන් මේ යන විදිහටම අපිත් ඔය කියන විදිහටම ඔය රටාවටම ව්‍යාපාර කටයුතු ඔය සියලු දේවල් කරගෙන ගියොත් අර මේ ආර්ථිකය හා පරිසරය වගේම තමයි ඊළඟ પરම්පරාවන් වලට යනකොට අපේ ළමයින්ට ඒ ළමයින්ට තවත් නරක සමාජයක තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. මම අර කලිනුත් කිව්වේ අපිට රූපවාහිනී, Facebook වල, පත්තරවල මේ හැම එකකම තියෙන සිද්ධි ඇති වෙන සිද්ධි දිහා බැලුවාම එතකොට අපි ඉන්නේ මොන වගේ සමාජයකද කියලා අපිට හිතාගත්ත හැකියි. ඒ කරන වැඩ, ඒ වෙන නීති විරෝධී වැඩ සමහර දේවල්, ඒ ප්‍රවෘත්ති ඇහුවාම පේන්නේ කියන්නේ මිනිස්සුන්ට මේ වගේ දේවල් කරන්න පුළුවන්ද කියලා අපිට නිකන් පුදුමයටපත් වෙන ආකාරයේ සිද්ධි ඕනි තරම් අපිට අද අහන්න දකින්න ලැබෙනවා. ඒතර ඇයි මිනිස්සු ඒ වගේ දේවල් කරන්න තරම් පෙළඹිලා තියෙන්නේ? ඉතින් ඒ ඇවිල්ලා මේ සමාජය හැදිලා තියෙන හැටි. අපි ජීවත් වෙන සමාජයත් එක්ක තමයි අපි යන්නේ. අපිට මේ වර්තමානයේ අපි ඉන්නේ පිරිහිච්ච සමාජයක අපි වර්තමාන પરම්පරාවේ ඉන්න ළමයි එහෙම නැත්නම් වර්තමාන પરම්පරාවේ ඉන්න පිරිස එහෙම සමාජ විරෝධී වැඩ ඕනි තරම් කරනවා. එතකොට එහෙම අර නැහැදිච්ච
මිනිස්සු හැටියට තමයි ඇත්තටම වර්තමාන සමාජයේ ගොඩක් අපි ජීවත් වෙන්නේ. එතකොට ඒකට බලපාන්නේ ඒකට වග කියන්න ඕනි මේ කලින් પરම්පරාවන් වල අපිට ඒගොල්ලෝ පෙන්නපු සමාජ ආදර්ශ අරගෙන තමයි අලුත් પરම්පරාව ඒවා කරන්නේ. දැන් ගුරුවරු හැටියට අපි දකින්න දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි ඒ ලෙවල් කරන කාලේ සහ දැන් ඒ ලෙවල් කරන ළමයි කියන දෙගොල්ලෝ ගත්තාම අපිට වඩා ගොඩාක් පිරිහිච්ච ළමයි තමයි දැන් මේ වයස් කාණ්ඩවල ඉන්නේ. ඒතර අපිට කලින් හිටපු අයට වඩා පිරිහිච්ච විදිහට තමයි අපි ඉඳලා තියෙන්නේ. ඒක කාලෙන් කාලට අර පිරිහීම කියන දේ එන්න වැඩි වෙගෙන යන්නේ ඒ කලින් પરම්පරාවේ තිබ්බ ආදර්ශයන් අරගෙන. යන්නේ මේ පැත්ත තමයි දැන් අපිට කතා කරන්න තියෙන සමාජ තිරසර සංවර්ධනය කියලා. ඒතර පුතේ දැන් අපි තිරසර සංවර්ධනය කියන මාතෘකාව කතා කරන්න පටන් අරගෙන ඒකේ තියෙන ප්‍රධාන කුළුණු තුනක් දැක්ක. ඒ කුළුණු තුනෙන් කුළුණු දෙකක් දැන් අපි කතා කරලා ඉවරයි. සමාජ මේ තිරසර සංවර්ධනය කියලා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තනේ. මොකක්ද ඒකෙන් කියන්නේ? වර්තමානයේ සම්පත් පරිභෝජනය කරනකොට අනාගත પરම්පරාවට ඒව පරිභෝජනය කරන්න තියෙන අවස්ථාවන් උල්ලංඝනය කරන්නේ නැතුව අපි සංවර්ධනයක් ළඟා කර ගන්න ඕනේ. ඒක තමයි තේරුම. ඕකෙදි අන්ත තුනයි ප්‍රධාන කුළුණු තුනයි පරිසරයේ පැත්තෙන් හිතන්න ඕනි, සමාජයේ පැත්තෙන් හිතන්න ඕනි, ආර්ථිකයේ පැත්තෙන් හිතන්න ඕනි. BS වලදී අපි ඕගොල්ලන්ට උගන්වන්නේ මේ කියන පැති තුන සඳහා ව්‍යාපාරිකයාගෙන් වෙන්න ඕනි දායකත්වය. සාමාන්‍ය ජනතාව හැටියට නෙවෙයි, රජයේ හැටියට නෙවෙයි, ව්‍යාපාරිකයෝ හැටියට අපි කොහොමද ආර්ථික තිරසර සංවර්ධනයට දායක වෙන්නේ? අපි කොහොමද පරිසර තිරසර සංවර්ධනයට දායක වෙන්නේ? අපි කොහොමද සමාජ තිරසර සංවර්ධනයකට දායක වෙන්නේ? ඒතකොට අපි දැන් දෙකක් කතා කරලා ඉවරයිනේ. පන්තියේත් අපි සාමාන්‍යයෙන් ඔය පාඩම කතා කරද්දී ওই දෙක තමයි කතා කරන්නේ. ඒ නිසා පුතේ දැන් අපි ඊළඟ අපේ වීඩියෝ එකේදී තමයි සමාජ තිරසර සංවර්ධනය කරනකොට කොහොමද ව්‍යාපාරිකයාගෙන් එන්න ඕනි දායකත්වය කියන එකයි පාඩමේ එතනින් එහාට කතා කරන්නේ. පැහැදිලිනේ? දැන් ඔන්න ඕගොල්ලන්ට එතකොට 22 ළමයින්ට අපි මේ කරපු පළවෙනි ලෙසන් එක, පළවෙනි වීඩියෝ එක, පළවෙනි පාඩම. ඒ හින්දා ඕගොල්ලෝ පොඩ්ඩක් මේකෙන් මේ පාඩම පන්තියේ අපි ඕගොල්ලන්ට උගන්වන ආකාරයටම නැතුව ඇති. සහ ඒකට වඩා යම් වාසි සහගත තත්ත්වෙනුත් ඇති. හොඳ නරක දෙකම ඇති. පන්තියේ ඉගෙන ගන්නවා වගේ ගෙදර ෆෝන් එකේ අර පොඩි තිරේ දිහා බලාගෙන මේ පාඩම ඉගෙන ගන්නකොට අර ක්වොලිටියට එන්නේ නැහැ. අනිත් එක තමයි පන්තියේ ඉගෙන ගන්නකොට ඔයාගේ අවධානය වෙන වෙන දේවල් වලට යන තරමකට මෙතෙන්දී අවධානය වෙන වෙන දේවල් වලට යන්නේ නැතුව ඇති. මොකද දැන් පන්තිය ඔයා ඉගෙන ගන්න වාඩි වෙන්නේ ඔයාගේ හොඳම යාළුවා ගාව. කොහොමත් අපි පන්ති වල ගොඩක් උත්සාහ කරන්න එපා. ඔයගොල්ලන්ව නිශ්ශබ්දව තියාගන්න, වෙන වැඩ කරන්න එපා, කතා කරන්න එපා, මෙහෙ බලාගෙන ඉන්න අවධානය මෙහෙ තියාගන්න කියන්නේ. අන්න ඒ අඩුපාඩුව මෙතෙන්දී නිවැරදි කරගන්න පුළුවන්. ඒක නිසා ඔයා පුතේ පොඩ්ඩක් මේක අර නොසැලකිලිමත් කමෙන් නැතුව කරන්න ඕනිවට කරන්නේ නැතුව මේ ප්‍රශ්න මේ කොරෝනා වලින් පස්සේ අපි මේ පාඩම අහයි මේ ඉගෙන ගන්න පුළුවන්, එහෙම නැත්නම් මේක ආයිසර්ගෙන් අහගන්න පුළුවන් කියන පදනමේම ඉන්නේ නැතුව ඔයා උත්සාහ කරන්න මේ පාඩම මේ ක්‍රමයෙන් උපරිමයෙන් ඉගෙන ගන්න. දැන් මේක බලද්දී ඔයගොල්ලන්ට ඇති වෙන ප්‍රශ්න තියෙනවනේ. මෙන්න මෙතන තේරෙන්නේ නැහැ, මෙන්න මෙතන පොඩ්ඩක් ආයි කියන අන්න ඒ වගේ දේවල් WhatsApp message වලින් එවන්න. එතකොට මම ඒවා message එකෙන් උත්තර දෙන්න පුළුවන් නම් දෙනවා. නැත්නම් ඉදිරි වීඩියෝ වලදී ඒ තැන් මතක් කරගෙන තියාගෙන ඉඳලා ඒ තැන් ආයි පැහැදිලි කරනවා. අපි මේ වගේ අඩුපාඩු හදාගෙන මේ ක්‍රමයට ඉතින් පුළුවන් තරම් කල් අපිට නැවත අවස්ථාවක් දෙනකම් පන්ති කරන්න අපි මේ ක්‍රමයට කරන් යන්න ඕනේ. පැහැදිලිනේ? දැන් එතකොට ඔයගොල්ලන්ට 22 ළමයින්ට රත්නපුරේ ළමයි, දැන් මගේ පන්ති වලට සහභාගී වෙන ළමයි, රත්නපුරේ පන්ති වලට සහභාගී වෙන ළමයි ඉන්නවා, බලංගොඩ පන්ති වලට සහභාගී වෙන ළමයි ඉන්නවා, අවිස්සාවේලේ පන්ති වලට සහභාගී වෙන ළමයි ඉන්නවා. ඉතින් ඒ ආයතන නගර තුනේ ආයතන තුන හරහාම අපි ළමයින්ට මේ ක්‍රමයට මේ ඉගැන්වීම් කටයුතු කරනවා. ඒතර නිබන්ධන ලබා ගැනීමේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. විශේෂයෙන් ඉතින් මේ ක්‍රමයේදී ඉගෙන ගන්නකොට ඕගොල්ලන්ට මුණ දෙන්න තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සිග්නල් නැති එක. එතකොට අනිත් එක මේවට ඩේටා කාඩ් දාන්න ඉපේ. යන්නේ ওই ප්‍රශ්න කීපයක් තියෙනවා. ඉතින් අපි ඒවා පුළුවන් තරම් අවම කරගෙන ඒ ටික විසඳගෙන අපිට නැවත පන්ති ආරම්භ කරන්න අවස්ථාව වෙනකම් මේ ක්‍රමයට කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී සමාජ තිරසර සංවර්ධනය හා එතනින් එහාට පාඩමේ ඉතුරු ටික බලමු. ඕකේ ටියුට් එකේ පුතේ පිටිපස්සේ තියෙනවා සමාලෝචන ප්‍රශ්න. ඒ සමාලෝචන ප්‍රශ්න ඔයගොල්ලෝ ගෙදරදී කරන්න. මොකද ඒවට ලියන්න අපි පන්තියේදී වෙලාව දෙනවා. ඒක නිසා තමයි වීඩියෝ එක අපි පන්තියේ පැය 2ක් ඉගෙනුවට මේකේ පැය 1යි කාලයට සීමා කරලා තියෙන්නේ. එකක් ඔයගොල්ලන්ගේ ඩේටා ගොඩක් යනවා.
ඒ පන්තියේ පැය දෙකට උගන්නන ප්‍රමාණය අපි ඔතනින් දෙනවා. අර ප්‍රශ්න ලියන්න දෙන වෙලාව, ඒවට උත්තර දෙන්න යන වෙලාව, ඒ ටික එතකොට මෙතන අඩු වෙනවා. ඒක ඔයගොල්ලෝ ගෙදරදී කරන්න. යම් ප්‍රශ්නයක් ලියද්දී ලියා ගන්න බැරි වගේ ප්‍රශ්න ආවොත් ඒවා මැසේජ් වලින් අහන්න. හරි. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි මේ පාඩමේ ඉතුරු ටිකත් එක්ක සම්බන්ධ වෙමු. ආයිබෝ.